හොඳට එහෙනම් අයිබෝවන් 2023 ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නයි ලෑස්ති කරලා තියෙන්නේ. ඔයාලා අතේ මම හිතන්නේ මෙන්න මේ නිබන්ධනයේ ඇති විකිරණශීලීතාවය නිබන්ධනය මේකේ පුතේ පන්ති අපි මේ මුල් කොටස් කීපය සාකච්ඡාවට ගත්තා. ඒ කියන්නේ විද්‍යුත් ශේෂ්ඨ හරහා ගමන් කිරීම ගැන පැහැදිලි කිරීමක් කරා. මම ඉන්නේ පිටුවන්ක එකේ ඉඳන්. ඊට පස්සේ x කිරණ ගැන මම පන්ති සාකච්ඡාවට ගත්තේ නැහැ. මොකද x කිරණ ගැන තව ඉදිරියේදී විකිරණශීලී මුල්ද්‍රව්‍යයන් වල බලපෑම යටතේ පැහැදිලි කරන්න තියෙන නිසා x කිරණ පැහැදිලි කරන්න ගත්තේ නැහැ. ඊට පස්සේ පිටුවන්ක 5 ඒ කොටස ඊට පස්සේ ගත්තා පරමාණු පිළිබඳ ආකෘති වල තොම්සන්ගේ ආකෘතිය ගැන පැහැදිලි කිරීමක් කරා. හරිද? ඒ වගේම රදර්ෆර්ඩ්ගේ න්‍යෂ්ටික ආකෘතිය ගැන පැහැදිලි කරා. රදර්ෆර්ඩ්ගේ න්‍යෂ්ටික ආකෘතියදී මම ඔයාලට පැහැදිලි කිරීමක් කරා. ඒකෙදි 20000කින් එකක් මොකද වෙන්නේ ආපස්සට ගමන් කරනවා කියලා කිව්වා. ඒ වගේම 10000කින් එකක් මහා කෝණ සාධනවා කිව්වා. 8000 එකක් කුඩා කෝණ සාධනවා කිව්වා. මේ අනුව මේ සෑම අවස්ථාවකදීම අපිට හමුුනේ මේ පරමාණු අතර පරමාණු තුල විශාල ප්‍රදේශයක් හිස් අවකාශය කියලා තමයි හඳුනාගත්තේ. 20000කින් එකක් කියලා කියන්නේ කිරණ 20000ක් ගිහිල්ලා එක කිරණයක් තමයි ආපස්සට ගමන් කරේ. ඒ කියන්නේ 19999කට මොකද වෙන්නේ යන්න අවස්ථාව උදා කරලා දුන්නා පරමාණුව තුලින්. හරිද? ඒක පිටුවංක 7 අපි පැහැදිලි කිරීම කරා. ඊට පස්සේ පිටුවංක 8 ඒ අවස්ථා ටික අපි නෝට් එක පන්තියේදී ලියුවා. හරිද? ඒ වගේම රදර්ෆර්ඩ්ගේ ග්‍රහාකෘතිය ගැන පැහැදිලි කරා. රදර්ෆර්ඩ්ගේ ග්‍රහාකෘතිය ප්‍රතික්ෂේප වෙන්න පුළුවන් හේතුව ගැන පැහැදිලි කරා. මේ ටික අපි පන්තියේදී සාකච්ඡා කරා නිබන්ධනය හම්බෙන්නේ නැතුව. ඊට පස්සේ ගත්තා බෝර් ආකෘතිය ගැන පැහැදිලි කිරීමක් කරා. ඒ වගේම තව මේ ගත්තා පළමු අයනීකරණ ශක්තිය. පිටුවංක 11. පිටුවංක 11 තියෙනවා බලන්න පළමු අයනීකරණ ශක්තිය කියලා. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ලිහිල්ල වෙදලා දෙන පරමාණුවක් ඒකෙන් ඉවත් වෙලා යන එක ගැනීම තමයි පැහැදිලි කරන්න ගත්තේ. පිටුවංක 11 කොටස් ටික සාකච්ඡා කරලා අවසන් කරගත්තා. හරිද? මේකේ සමහර කට්ටිය ඇති මේ කොටස් වලට සම්බන්ධුන් නැති කට්ටිය. හරිද? හරි. ඒ වගේම පිටුවංක 12 අපි පැහැදිලි කිරීම ටික කරා. මේ පිටුවංක 12 ගේ ඔයාගේ නෝට් එක අතේ ඇති. හරිද? ඒ නිසා දැන් කරන්න තියෙන මෙච්චරයි. කිසිම කෙනෙක් මේ පිටුවංක 12 දක්වා ලියන්නට එපා. තේරෙනවද? මම කරන්නම් මේක දැන් ඔයාලගේ අතේ දැන් ක්ලාස් එකේ අපි පන්ති කරනකොට තිබ්බ ගැටලුව තමයි ටියුට් එක තිබුණේ අපි පොලේකනේ උත්තර ලිව්වේ නෝට් එක ලිව්වේ. මම මේක පොතේ නෝට් එක ලියලා ඒක ඔයාලගේ ගෲප් එකට දාන්නම්. අද බැරි වෙයි හෙට වෙනකොට දාන්නම්. හරිද? හෙට හෝ සෙනසුරාදා වෙනකොට ඔයා ඒක බලලා ලියවනම් හරි නෝට් එකේ. එතකන් ලියන්න එපා. හරිද? මේකනේ මේ නිබන්ධනේ මුල් පිටු 12 ලියන්න එපා. ඔහොම තියන්න සමහර ලියපු කට්ටියදී ප්‍රශ්නයක් නැහැ. පිටුවංක 12 වෙනකම් තියන්න මම අතින් ලියලා දාන්නම්. මොකද ඒ කොටස් ටික පෞද්ගලික සතියේ පැහැදිලි කිරීමක් කරා. මේ කොරෝනා සතියේ කලින් සතියේ පැහැදිලි කරපු නිසා ආයේ ඒක ලියන්න යන්න එපා. ඒ කියන්නේ ලියන්න කියලා කියන්නේ මේ ඒක වෙනම ආයේ කොලේක ලියන්න බෑ. මේ ටියුට් එකේ මම ලියලා මම ගෲප් එකට දාන්නම්. ඔයා ඒක බලන්න ලියවනම් හරි. මට ඕන කරලා තියෙන්නේ පිටුවංක 13. ඔන්න බලන්න මේකෙදි තියෙනවා පිටුවංක 13 මූලද්‍රව්‍යයන් 15හි අයනීකරණ ශක්ති විචලතා ගියන් පහත වගුවේ දක්වා ඇත. හරිද? එතකොට මේකේ මෙන්න මෙතන තමයි නතර කරපු තැන ඔයාගේ. හරිද? හතරවන අයනීකරණ ශක්තිය ගාවට නම් පැහැදිලි කරා. ඊට පස්සේ මේ වගුව ගහගන්න ඉඩ තියන්න කියලා ටියුට් එකේ කිව්වා. ඊට පස්සේ එතන ප්‍රස්ථාර තුනක් අඳින්න තියෙනවා කියලා එදා නෝට් එකේදී පැහැදිලි කරා. අන්න දැන් අපි මේ ප්‍රස්ථාර තුන ටක් ගාලා අවසන් කරලා ඊට පස්සේ යන් අපි පිටුවංක 17 සාකච්ඡා කරන්න යමු. හරිද? ඒ නිසා දැන් හැම එකනම පෙන්නන පිටුවංක 13. පිටුවංක 13 පල්ලෙහාම තියෙනවා කාබන් නයිට්‍රජන් සහ ෆොස්ෆරස් වල අනුයාත අයනීකරණ ශක්ති විචලන ප්‍රස්ථාරය දැක්වේ කියලා. එතකොට එහෙනම් ඔයා මේකෙන් ගන්න ප්‍රස්ථාරේ රතු පාට බැන දෙනවා ඉරක් ගහ ගන්න දිගටම කාබන් වලට හම්බ වෙනවා 1 2 3 4 5 6. හරිද? එතකොට කාබන්ගේ වලට හම්බ වෙනවා මෙන්න මේ ටික. කාබන් වල අයනීකරණ ශක්ති ටික එකක් හම්බ වෙනවා 1.1 ඊට පස්සේ 2.4 ඊට පස්සේ 4.6 ඊට පස්සේ 6.2 මට ඊට මදි 37.8 47.3 හරිද? මෙන්න මේ ඔන්න ඔහොම කර ටක් ගාලා ඔයා ඉර ගහගත්තා නම් හරි කාබන්ට අදාළ ඔය වගුවේ දිගට ඉරක් ගහ ගන්න කාබන් වල
6 වෙනි එක. ඊට පස්සේ ඉර ගහ ගන්න සෝඩියම් ගහ ගන්න ටක් ගන්න. සෝඩියම් ගේ තියෙනවා 2.1යි 4.0 6.1 9.4 12.2 15.2 20 23.1 ඊට පස්සේ 115.4 ඊළඟට තියෙනවා ફોස්ෆරස් වල තියෙනවා 1 1.9 2.9 5 6.3 31 sorry 21.3 ඒකත් ඉර ගහන්න මට ওই අවස්ථා තුන අරගෙන මගේ මකන එක අරගෙන මට ටක් ගාලා ප්‍රස්ථාරය ගහලා දෙන්න එහා පිටුවේ ප්‍රස්ථාර කොළ තුනක් තියෙනවා ආට දීලා කාබන් වලට අදාළ ප්‍රස්ථාරයයි ફોස්ෆරස් වලට අදාළ එකයි අනිත් සෝඩියම් වලට අදාළ එකයි පෙරලන්නේ ඔය ගාම්ම එහා පිටුව පිටු අංක 14 පිටු අංක 14 මම ටක් ගාලා ප්‍රස්ථාරය ගහලා දෙන්න මෙන්න මේ විදිහට ගන්න මේ පැත්තේ ගන්න අයනීකරණ ශක්තිය පැන්සලෙන් අයනීකරණ ශක්තිය මොනවා හරි ප්‍රශ්න තිබුණා මයික් ඔන් කරලා අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ මයික් ඔන් කරලා ඇහුවා දසොන් මොනවා හරි ගැටලුවක් තිබුණා නම් අහන්න මයික් ඔන් කරලා ගෞරවී හම්බුනාද කොටස් ටික ගෞරවී ඔව් සර් හම්බ හරි ඒක ටක් ගාලා හරි ගස්සලා ගන්න මේ පැත්තේ ගන්න ඉවත් වන ඉඩමදි මෙතන ගන්න ඉලෙක්ට්‍රෝන ගන්න ඉවත් වන ඉලෙක්ට්‍රෝන ගන්න ටක් ගාලා දාගන්න මේකේ ප්‍රස්තාරය අඳින මම හිතනවා ලේසියි කියලා 0.4 එහෙම ගන්න 4 8 12 16 ඔය දෙක ගන්න ප්‍රස්තාරය එක කොටුවක් කර කොටුවක් ගත්තම ලේසි අවසානයේදී වැඩි මිලක්කම කාබන් වල තියෙන කොච්චරද 44 ඒ නිසා මෙන්න උඩට ගන්න 48 දක්වාම ගන්න. ටක්කල් ගන්න එක ප්‍රස්තාරයක් ගහගත්තා නම් හරි අනිත් එකම හෝම්වර්ක් දෙන්නම්. මෙතන නම් ගන්න ඉවත්‍රි ඉලෙක්ට්‍රෝන ගන්න. ඉලෙක්ට්‍රෝන කාබන්ගේ දක්වලා තියෙන්නේ පොඩ්ඩක් 1 2 3 4 5 6 එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි සතර ගහන ප්‍රස්තාරය අනේ ඔව් සම්පූර්ණ පන්ති එක පුළුවන් මේක තියෙනවා සර් මයික් ඔෆ් කරලා මේ ගෲප් එකට දැම්මා මේ එක ෆොටෝ එකක් ටක් දාලා බලන්න ගෲප් එකට දැම්මා ෆොටෝ එකක් WhatsApp එකේ දිනවා ওই ප්‍රස්තාරයේ හැඩේ
කවුරු ඇඳලා වෙච්ච ගමන් ටක් ගාලා ෆොටෝ එකක් ගහලා දාන්න අපේ ගෲප් එකට දාන්න මම චුට්ටක් බලන්නම්. මොකද නමත් එක්ක වැටෙනවා කවුද වෙලා තියෙන්නේ කියලා. ඇඳලා ඉවරන හැම එක්කෙනාගේ මට ඕන කරලා දෙන්න. එක ප්‍රස්තාරයක් ඇඳ නම් ඇති. ඊටු ටික තනියෙන් ඇඳ ගන්න පුළුවන්. කාබන් වල ටක් ගාලා ඇඳලා දුන්නා. එක්කෙනෙක් ටක් ගාලා එකක් දානවා නේද මේක? ඔයාට ඒක අධ්‍යයනය කරන්න හැඩයක් මන් දීලා දෙන කොයි වගේ දෙන්න ඕන කියලා. මොකද කාලේ ගත ගන්න එපා. මොකද අනිත් දෙක මම හෝම්වර්ක් දෙනවා අඳින්න. එකක් ඇඳ ගත්තා නම් හරි මට බලා ගන්න කොහොමද දෙන්නේ කියලා. දසුන් ඉවරද දසුන් ඇදලා ඉවරද? උඩ ඉඳු. ටක් ගාලා. චනිද ඉවරද චනිද? තාම නෑ සර්. ටක් ගාලා ඇදලා දාන්න ඉක්මනට. එකක් ඇඳ නම් හරි. මේ පැත්ත ගන්න අයනික කරන ශක්තිය ලේසි 4 8 12 16 ගත්තම 40 දක්වා ගත්තම හරි. මොකද 47 ගානක් තියෙන එකක අනිත් පැත්තේ ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. ඉක්මනට අයියෝ මෙච්චර වෙලාවක් යනවා ටක් ගාලා ගන්න. පොඩ්ඩක් බලන්න මේ WhatsApp එකට දැම්ම මේ හැඩේ කොයි වගේද කියලා. අන්න ඒ වගේ හැඩයක් එන්න ඕනේ. හරි එක්කෙනෙක් ගාව හරි. දසුන්ගේ හරි. අනික කට්ටියට ටක් ගාලා ගන්න. ඒ දසුන් මැද්දෙන් කුඩා කරලා දසුන් මයික් එක ඔන් කරලා ටක් ගාලා මේ Zoom එකේ මැද්දෙන් අර මේ 6 එක දාලා කුඩා කරලා තියෙන්නේ මේ ගත් එකේ පරිමාණය දාලා නැහැ පැත්තේ. මේ y අක්ෂේ. අක්ෂ දෙක නම් කරලා දසුන්
හරි ගන්න. ඔය ඒක දාලා මේ මෙහෙම ගත්තම හරි මේ පරිමාණය ගත්තම හරි 4 8 12 16 ගන්න මොකද නැත්නම් අර කුඩා කරන්න ගියොත් ඒක අවුල් වෙනවා මම ඒක පස්තරේ බැලුවේ ඒක දාන්න එපා 6 එක දාලා කුඩා කරන්න එපා මම දන්නා මැච් කරනවා ඒක සංකාරවල කියම ගහනවා කියලා ඒක. ඒක නතර ගන්න. දිනෙත්ගේ හරි. දිනෙත් හරි පස්තරේ හරියටම හරි. ඒක උන් නම් කරලා නැහැ දිනෙත් ඔයා. මම නැතිවනේ. ඉවත් වෙන හරියටම හරි. පස්තරේ හරියටම හරි දිනෙත්ගේ. නියමෙටම දෙනවා. රටක අන්කට දෙන්න බෑ ඉපන්න. චනිජගෙත් හරි. කො ගෑනු ළමයි තව කවුරුත් ඒවල නෑ ගෑනු ළමයි. ඉක්මනට දෙන්න අනිත් පස්තාර දෙක තනියෙන් අරගත්තේනේ. චනිජගෙත් හරි පිල්ලමටි පිල්ලම් හුඳුනේ වල දෙන්නක් ගන්න. ගෑනු ළමයි ටක් ගාලා එවන්න. ඒකේ අnder වෙච්ච කට්ටිය උඩින් ලියන මෙන්න මේ වාක්‍ය ප්‍රස්තාර උඩින් කාබන් වල අනුයාත අයනීකරණ ශක්තිය හදා හදාගන්න කාබන් වල අනුයාත අයනීකරණ ශක්තිය හදාගන්න උඩින් ප්‍රස්තාර උඩම ලියා ගන්න ප්‍රස්තාර උඩින්ම අසිතු ආයෙ ෆොටෝ එකක් දාලා වන්න මට මේ මට y අක්ෂය පේන්නේ නැහැ x අක්ෂය නම් පේනවා අසිතු ටක් කරලා දාන්න මේ y අක්ෂය පේන්න ගෞරවගේ හරි ගෞරවයේ චුට්ටක් බලන්න අර මේ 1 2 අතර බලන්න පළවෙනි ඉලෙක්ට්‍රෝනේ සහ දෙවෙනි ඉලෙක්ට්‍රෝනේ පිටවීම බලන්න එතන පොඩි හැඩේ වෙනසක් තියෙනවා වගේ අනිත් ඒ බිඳුවට එක ගහන්න එපා බිඳුවට ගහන්න එපා බිඳුවට ගන්න එපා 1 2 3 4 5 7 දක්වාම හැඩේ ගන්න ආයි බිඳුවට යා කරන්න ඕනේ නැහැ ගෞරවයේ ඒකේ එකයි බිඳුව අතර කොටස මකලා දාන්න ගෞරවයේ හරි සර්. හසිතු මට ටක් ගාලා හසිතු ගේවන්න හසිතු මට y අක්ෂය පේන්නේ නැහැ කො ගෑනු ළමයි 90 ගණන් ගෑනු ළමයි ටික ටක් කරලා එවන්න ඕනේ ඉක්මනට හරි හසිතු හරි 37.8යි 40 හරි ඒක ඇඳලා වෙච්ච කට්ටිය ඉනවනම් දැන් අනික නිකන්නේ මේ එහා පිටුවේ ගන්න සෝඩියම් වල ප්‍රස්තාර ගන්න දිහා පැත්තට දාලා සෝඩියම් වල ප්‍රස්තාරේ ඇඳලා වෙච්ච කට්ටිය දිනලි හරි යෝප එක බලනකොට ටක් ගාලා මෙතුණා දිනලි ටක් ගාලා දාන්න බලන්න දාපු එක හරි වගේ ඉස්සර ප්‍රස්තාරේ හරි දිනලි හරි
ඒක තමයි මේ හරිය දෙන්නේ මේ කුඩා කරන්න ඕනේ මම ඒක තමයි ඉස්සර මේ දසුන්පත් කිව්වේ එකයි මෙන්න මේ හරිය 6 එකේ එපා කුඩා කරන්න ඕනේ ඔහොම කරලා ඕනේ නිකන් ප්‍රස්තාරය දාන්න කමක් නැහැ මේ මේක ඕනේ මේ හැඩ ඕනේ උඩ ගත්ත හැකි දෙල්ලේ අන්න එක පොඩ්ඩක් බහලා දාන්නකො ඒ 32 38 ඒක ඕනේ 20 24 28 32 යන 36 දිනලි 38 40 48 යනවා ඉක්මනට අනිත් ගෑනම තමයි මට්ටක් ගහලා සඳිනිකෝ සඳිනි විහිනිකෝ විහිනි ටක් ගාලා එවන්න සඳිනි විහිනි ඉක්මනට එවන්න වැරදුනට කමන්නේ එවන්න වැරදුනට කමන්නේ එවන්න අරුපාරු හරි ගස්සලා ගමු එකම කට්ටියනේ අපි දැන් වැරදුනට පස්සේ කමන්නේ නැහැ විභාගෙ වැරදුනොත් තමයි ලැජ්ජ වෙන්න වෙන්නේ ඉවරෙච්ච කට්ටිය යන්නේ ටක් ගාලා සෝඩියම් ගියන්න චනිත සෝඩියම් එක අදින්න පුළුවන් ඔයාලට චනිතට පුළුවන් දසුන්ලම පුළුවන් කට්ටියට ගෞරවී යන්න පුළුවන් ඔයාලට සෝඩියම් ඉවර නම් ටක් ගාලා ඊට පස්සේ ෆොස්ෆරස් එක තනින්න ඊයෝ ගෑනලමනේ දාන්න ටක් ටක් ගාලා සර් සෝඩියම් තියෙන්නේ 10 වෙනි එකේද 11 වෙනි එකේද? මට ඇහුන්නේ සෝඩියම් තියෙන්නේ 10 වෙනි එකේ 11 හරි සර්. 11 0.5 4.6 9.6.9 11 තියෙන්නේ ඒක 10 20 ගත්තාම ලේසි මොකද සෝඩියම් වල අගහරිය වෙනකොට තියෙනවා 159 දක්වාම තියෙනවා 10 20 ගත්තාම ලේසි සෝඩියම් වල ඒ කියන්නේ y අක්ෂය සදිනි හරි සදිනි මට පේන්නේ නැහැ අක්ෂය නම් කරලා දන්නේ නැහැ උඩ y අක්ෂය උඩ මෙන්න මේ කොටස මට පේන්නේ නැහැ සදිනිගේ මේ චූටිගේ චූටි මට ටක් ගාලා දාන්න බෑ ආයි පාර චූටි මෙන්න මේ කොටසේ පේන්නේ නැහැ සදිනි යන කරන් ආපු එකත් හරි උඩම මේ අක්ෂය කොච්චර මේ හැරි තියෙන සංඛ්‍යාත්මක අගයන් දාපු ටික හරි ඔයා දාලා තියෙන 40.8 30.8 ගේ තමයි පල්ලෙහාට ටික දාන්නේ අගයන් ටික ප්‍රස්ථාරය ඇතුලේ ඒ කරන් ආපු ටික හරි මට y අක්ෂය පේන්නේ නැහැ තා ෆොටෝ එක ගාලා දාන්න ටක් ගාලා සඳින්න චූටිට මං කිය චූටි විහිණි දාන්න ටක් ගාලා විහිණි සඳිනි හරියටම හරි තව ඉන්න විහිණි ටක් ගාලා දාන්න විහිණි විහිණි ගාන හරි අනිත් කට්ටිය ඔක්කොමගේ දැම්මා
විහිණි විතරද විහිණි ඩක් ගාලා දාන්න විහිණි එවරෝස්මට ගියහි පාඩම ඊළඟ කොටසට හරි විහිණි අඳිනකම් පොඩ්ඩක් ඉන්න හැමෝම මෙහාට එන්න ප්‍රස්ථාරයේ පිටු අංක 14 ප්‍රස්ථාරය හොයන්දා ඊට පස්සේ පිටු අංක 15 උඩින් ලියා ගන්න සෝඩියම් වල අණුයාත අයනීකරණ ශක්තිය මෙන්න මේ කොටසේ මේ ප්‍රස්ථාර වලේ මෙන්න මේ උඩ මේ වගේ ඇඟිල්ල තියෙන මෙන්න මේ හරි මෙන්න මේ හැලියා ගන්න සෝඩියම් වල අණුයාත අයනීකරණ ශක්තිය විහිණි හරි 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 පරක් කළා ආවෙ කරනවා හරි විහිණි කවුලන්නේ නැහැ විහිණි ප්‍රස්ථාරේ හරි ඔක්කොගෙම ප්‍රස්ථාරේ ගාව හරි ඊට පස්සේ පිටු අංක 15 වල ලියා ගන්න සෝඩියම් වල අණුයාත අයනීකරණ ශක්තිය ඊට පස්සේ පිටු අංක 16 උඩ ලියා ගන්න පිටු අංක 16 උඩ ලියා ගන්න ෆොස්ෆරස් වල අණුයාත අයනීකරණ ශක්තිය ෆොස්ෆරස් වල අණුයාත අයනීකරණ ශක්තිය ලියා ගන්න ෆොස්ෆරස් වල අණුයාත අයනීකරණ ශක්තිය කියලා මාතෘකා ලියා ගන්න පිටු අංක 16 උඩින් ඒ ප්‍රස්ථාර දෙක හෝම්වර්ක් එකක් දෙන්නම් ඇඳලා ඉවර කරලා දෙන්න මට ඊට පස්සේ ඔයාගේ නෝට් එකේ කොටස් ටික අපි සාකච්ඡා කරා උතන හරිද බාහන අණුයාත අයනීකරණ ශක්ති විචලනයේ දත්ත හා ප්‍රස්ථාර ඇසුරෙන් එන මේ නිගමනයන් කියවෙලා අපි ওই නෝට් එක උතන දුන්නා හරිද මේකේ වාක්‍යයක් ලියවිලා නැහැ පිටු අංක 17 උඩම ඔය රවුන්ඩ් සෙට් එකේ උඩ ලියා ගන්න තර ලකුණක් දාලා හැමෝම වාක්‍යයක් පිටු අංක 17 උඩ මෙන්න මේ රවුන්ඩ් සෙට් එක උඩින් ඔව් මේ රවුන්ඩ් සෙට් එකට උඩින්ම ලියන්න වාක්‍යයක් අණුයාත අයනීකරණ ශක්ති විචලන දත්ත හා ප්‍රස්ථාර ඇසුරෙන් ලබාගත හැකි නිගමනයන් හරි අපි ඕක ගිය සතියේ පන්තියේදී පැහැදිලි කරා ඕක කරලා තමයි පන්ති නතර කරේ මේකේ සමහර කට්ටිය ඉන්නවා දැන් අර පන්තියට ආපු නැති ළමයි කීප දෙනෙක් ඉන්නවා ඒගොල්ලන්ට තමයි ප්‍රශ්න තියෙන්නේ දසොන්ටයි මේ පොදු ගෞරවයලට දැන් චුට්ටක් ඔය කේස් එක තියෙන්නේ පිටු අංක 17 කොටසත් අපි පන්තියේ සාකච්ඡා කරා බැරිුනේ ප්‍රස්ථාර ටික ලියා ගන්න විතරයි ඊට පස්සේ බලන්න පිටු අංක 17 උඩ තියෙනවා EI1 ට වඩා EI2 වල මොකද එන්නේ ශක්තිය වැඩි EI2 වලට වඩා EI3 වල ශක්තිය වැඩි කියලා දාලා තිනවා බලන්න එහෙනම් ඔය රවුම් බලන්න ඉස්සරහා ඉඳන් පිටිපස්සට යන්න මොකද වෙලා තියෙන්නේ රවුම කුඩා වීමක් වෙලා තියෙනවා හරිද ඒ කියන්නේ අපි පන්තිය නතර කරපු දවසේ පැහැදිලි කරපු කොටස ඊට පස්සේ බලන්න තරු ලකුණක් දාන වාක්‍යයක් දීලා දිනවා උතන එතකොට පළවෙනි අයනිකරණ ශක්තියට වඩා දෙවෙනි අයනිකරණ ශක්තිය වැඩි ඒ කියන්නේ සරලව කිව්වොත් මෙන්න මෙහෙමයි අහගන්න තියෙන්නේ මෙන්න තියෙනවා සෝඩියම් වල පරමාණු ක්‍රමාංකය 2.8 1 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පරමාණු ක්‍රමාංකය 11යි එතකොට එයාගේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා හොඳට බලා ගන්න අවස්ථාව දෙවෙනි ශක්ති මට්ටමේ තියෙනවා 8 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ඊට පස්සේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 1යි හරිද මේ ඉලෙක්ට්‍රෝනය පිට වෙන එක තමයි අපි ඉදිරිපත් කරන්නේ කවුරු කියලාද EI1 කියලා කියන්නේ එතකොට EI1 වල පළමුවෙනි ශක්තිය ඉතාමත්ම කුඩා අගයක් ඊට වඩා ගොඩක් විශාලයි කාගේද EI2 වල EI2 කියලා කියන්නේ මෙයා මේ ඉලෙක්ට්‍රෝන දැන් ගවලා අයින් කරලා තියෙන්නේ මෙයා නෑ දැන් මෙතන මෙයා සම්පූර්ණයෙන් මෙතනින් අයින් වෙලා ගිහිල්ලා තියෙන්නේ ශක්ති මට්ටමක් නැහැ ඊළඟට මේකේ 8ක් තියෙනවා 8න් එකක් ගලවනවා හරිද ඒක තමයි දක්වලා තියෙන්නේ EI කියලාද EI2 කියලා එතකොට මේ EI1ට වඩා EI2 විශාල අගයක් ඊට වඩා විශාල අගයක් ගන්නවා කාගේද EI3 වල ඒ කියන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ගලවනවා දැන් මේ ඉලෙක්ට්‍රෝනය අයින් වෙලා ගිහිල්ලා එතකොට මේක තමයි දක්වලා තියෙන්නේ මේ EI1 කියන්නේ පළමු අයනික ශක්තිය ඒ කියන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය ගැලවුවා
EI2 කියලා කියන්නේ මෙයා ගැලෙවුවා. EI3 කියලා කියන්නේ මෙයා ගැලෙවුවා. ඕනනම් මට යන්න පුළුවන් කවුද? EI4ට යන්න පුළුවන්. ඒ කියන්නේ කීවෙනි එක ශක්තියද? 4 වෙනි අනික ශක්තිය. මේ කොටස් ටික තමයි අපි පන්තියේදී කරලා පැහැදිලි කරලා ඉවර කරේ. හරිද? මේ අවස්ථාවේ පැහැදිලි කරලා අවසන් කරා. හරිද? හරි. එතකොට එහෙනම් EI1, EI2, EI3, EI4 දක්වා යන්න පුළුවන් සෝඩියම්ගේ. හැබැයි EI1 තමයි සෝඩියම්ගේ ඉතාමත්ම පහළ අගයක් තියෙන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්න පරමාණුවේ පාලනය බාර ගන්නවා කවුද? න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වෙන්න මේ න්‍යෂ්ටිය මෙයා න්‍යෂ්ටිය කියලා කියන්නේ මේ න්‍යෂ්ටිය මේ ශක්ති මට්ටම් මෙයාගේ පැත්තට මක් කර ගන්නවද? ඇද ගන්නවා. මෙයා සම්පූර්ණ ධනාරෝපණ නිසා මේ ඔක්කොම ඇද ගන්නවා. ඇද ගන්න මොකද වෙලා තියෙන්නේ? පරමාණුයේ ප්‍රමාණය ශීඝ්‍රයෙන් මොකක් වෙන පටන් ගන්නත් තියෙනවද? අඩු වෙන්න පටන් ගන්නත් තියෙනවා. ඒක තමයි ඔය පිටුවේ පිටුවංක 17 උඩ ඇදලා තියෙන්නේ. EI1ට වඩා බලන්න පරමාණුව EI2 වල මොකද වෙලා තියෙන්නේ? කුඩා වෙලා තියෙනවා. EI2ට වඩා EI3 වල පරමාණුව කුඩා වෙලා තියෙනවා. එන්න පරමාණුව මොකද වෙලා යන්නේ? මේ කුඩා වීමක් තමයි මෙතන දකින්න හම්බෙන්නේ. ඇයි? පරමාණුව කුඩා වෙනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වෙනවා. ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වෙන න්‍යෂ්ටියට බලය වැඩි. න්‍යෂ්ටිය තමයි ශක්තිමත් වෙන්නේ. න්‍යෂ්ටිය මොකද වෙලා තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන ටික ඇද ගන්නවා. ඇද ගන්න ශක්ති මට්ටමත් එක්ක ඇදගන්නේ. ඒ නිසා ශක්ති මට්ටම කුඩා වීමක් වෙනවා. ඉලෙක්ට්‍රෝන පිට වෙන්න මොකද වෙන්නේ නම් පරමාණුව කුඩා වීමක් වෙනවා කියලා තමයි පිටුවංග 17 උඩෝක ඇදලා තියෙන්නේ. ඊට පස්සේ අපි කරා මූලද්‍රව්‍ය වල අනුයාත ශක්තියයන් අතර ශීඝ්‍ර ශක්ති ආරෝපණයක් පවතී කියලා ප්‍රස්ථාර සෙට් එක කරා. හරිද? ඔය පිටුවංග 17 ඔතන ප්‍රස්ථාරයක් එනවා අයනීකරණ ප්‍රස්ථාරය. ඊට පස්සේ තියෙනවා බලන්න අවසාන තර ලකුණ කලින් තර ලකුණ ඉහත අයනීකරණ ශක්ති ප්‍රස්ථාරයට අදාළව ඉලෙක්ට්‍රෝන පිහිටන ආකාරය පහත ආකාරයේ අභ්‍යාස සටහනේ දැක්විය හැක කියලා අපි ඕකත් ඇන්දා පන්තිය තුල. ඒක තමයි මම කිව්වේ මේ ටික මම පුරවලා ගෲප් එකට දාන්නම්. මොකද මේ කොටස් ටික පන්ති අපි සාකච්ඡා කරා. කීප දෙනෙකුට පොඩි ගැටලුවක් ඇති. මේ කොටස් ටික සර් අපිට කරගන්න බැරි වුණානේ කියලා. ඒගොල්ලන්ට මම වෙනම පැහැදිලි කිරීමක් කරන්නම්. දැනට අපි පන්තිය නතර කරේ මේ ප්‍රස්ථානයේ ඔක්කොම පැහැදිලි කරලා ඉවර කරලා මේ ප්‍රශ්නෙට උත්තර ලියුවා මතක ඇති. ප්‍රශ්න උත්තර ලියවලා නතර කරා. අපි දැන් අලුතෙන් පටන් ගන්න තියෙන්නේ විද්‍යුත් චුම්බක විකිරණ කොටස. ඒ නිසා පිටුවංක 18 දක්වාම නෝට් ටික මම ගෲප් එකට මේ ටියුට් එකේම ලියලා දාන්නම්. ඔයා ඒක සම්පූර්ණ කරගන්න මේ ලබන සතිය අඟහරුවාදා එක වෙනකොට. ලබන සතිය අඟහරුවාදා එකේ ඉඳන් 4 දක්වා පන්තිය කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. හරිද? මේ தත්ත්ව බලලෙවල ඔන්ලයින් සජීවී විදියට හරි ගස්ස ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. හරි. එහෙනම් අද පටන් ගන්න තියෙන්නේ විද්‍යුත් චුම්බක විකිරණ කොටස තමයි පටන් ගන්න තියෙන්නේ. අපේ ගෙදර පන්තියේදී එතනින් තමයි නතර කරේ. හරිද? දැන් මේක ඉන්නවා පන්තියේ සහභාගී වෙච්ච නැති කීප දෙනෙක් ඉන්නවා දසුන් හැම කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට කාට ප්‍රයෝජනවත් වෙන්න 18 දක්වාම නෝට් එක ලියලා ගෲප් එකට දාන්නම්. හෙට හෝ අනිත වෙනකොට. හරි. දැන් පෙරලන්න හැම එක්කෙනාම පිටුවංක 18 විද්‍යුත් චුම්බක දැන් ගන්න හැම එක්කෙනාම පිටුවංක 18 එතන පල්ලෙහා තියලා මාතෘකාව විද්‍යුත් චුම්බක විකිරණ කියලා. විද්‍යුත් චුම්බක විකිරණ කොටස කියන්න චූටි වාක්‍යයක් ලියාගෙන යන්න. මේකෙදි ඔයාලා මතක් වෙන්න ඕනේ 11 වසරේ තියෙනවා තරංග කියලා කොටසක් පාඩම මම හිතන්නේ 3 4 හතරවෙනි පාඩම තරංග කියලා කොටසේ මේකෙදි ඔයා ඒ තරංග කොටස මෙන්න මෙහෙම ඉගෙන ගන්න ඇති. හරිද? තරංග කියලා මාතෘකාවක රඟ වෙලා තරංග කොටස් දෙකකට වෙන් කරන්න ඇති. එකක් තමයි යාන්ත්‍රික තරංග. එකක් යාන්ත්‍රික තරංග. තව එකක් ගත්ත හැකි විද්‍යුත් චුම්බක තරංග. හරිද? ඊට පස්සේ මේ යාන්ත්‍රික තරංග ආය කොටස් දෙකකට වෙන් කරලා ගන්න ඇති ඔයා. එකක් ගත්තා අන්වායාම අනිත් එක ගත්ත හැකි තීරයක් තරංග කියලා වෙන් කරලා ගත්තා. හරිද? මෙන්න මේ විද්‍යුත් චුම්බක තරංග කොටස් තමයි අපිට මෙතනින් එහා වැදගත් වෙන්නේ. මේක සම්පූර්ණ පුතේ උසස් පෙළ රසායන විද්‍යාවේ අයිති කොටසක් නෙමෙයි ෆිසික්ස් වල අයිති කොටසක්. භෞතික විද්‍යාව කොටසක්. මේක යාන්ත්‍ර විද්‍යාවෙන් පස්සේ ඔය සර්ලා මේ කොටස පැහැදිලි කරන යාන්ත්‍ර විද්‍යාවේ කොටසක් මේකේ තියෙනවා. විද්‍යුත් චුම්බක තරංග කියලා ගත්තොත් එහෙම මේකෙදි ඔයා ඉගෙන ගන්නදී සාමාන්‍ය පෙළ පන්තියේදී 3 වැඩි කිරීම 10 8යි
ms වින එක කාගේ ප්‍රවේගයද? ආලෝකයේ ප්‍රවේගය තියනවා කියලා. ඔන්න පළවෙනිම කරුණ විද්‍යුත් චුම්බක තරංග වල. ඒ වගේම තව කියනවා සම්ප්‍රේෂණය සඳහා සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවේ කියලා. හරිද? මේකෙදි මේ පැහැදිලි කරන්නේ විද්‍යුත් චුම්බක තරංග ගමන් කරන කාගේ වේගෙන්ද? ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා. ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සරලව මෙන්න මෙහෙම හිතන්න. මේ පෘථිවිය ඉඳන් කිලෝමීටර් 700ක් 800ක් උඩ දක්වා සීමාව තමයි වායුගෝලයේ තියෙන්නේ. මේ 800න් පස්සේ වායුගෝලය නැහැ. ඒ කියන්නේ මම ওই අවස්ථාව සරල රූපයකින් ඔයාලට මම මෙතන ඇඳලා දෙන්නම්. ඔය කියන්නේ මොකද්ද කියන එක. හරිද? හිතලා බලන්න. මෙතන ඉන්නවා සූර්යයා. මොකද පාඩම යන්න ලේසි. මෙතන දෙනවා පෘථිවිය. මේ පෘථිවිය වටා මෙන්න මේ වගේ කිලෝමීටර 700ක් තමයි වායුගෝලය තියෙන්නේ. හැබැයි මේ ප්‍රදේශයේ මොකද වෙන්නේ? හිස් අවකාශය. මේ හරිය හිස් අවකාශය. හැබැයි ඒත් මොකද වෙලා තියෙන්නේ? දැන් මෙතන මේක පෘථිවිය. ඊට පස්සේ පෘථිවිය වටා කිලෝමීටර් 700ක තියෙන වායුගෝලයක්. එතකොට මේ 700න් එහා සූර්යය දක්වා තියෙන මොන අවකාශයේද? හිස් අවකාශයක් මේ තියෙන්නේ. මෙන්න මේ හිස් අවකාශය තුල මොකද වෙන්නේ? සූර්යයාගෙන් කිරණ සෙට් එක අපුවට පෘථිවියට එනවා. හරිද? මේකෙදි මතක් වෙලා ගන්න ඕනේ වලට මේක ශ්‍රේණියකුත් තියෙනවා. අන්තරීක්ෂ කිරණ, ගැමා කිරණ, එක්ස් කිරණ, පාරජාම්බූල කිරණ, ආලෝක කිරණ, අදෝරක්ත, සූක්ෂම, රේඩාර්, කෙටි, මධ්‍යම, දිගු, ගුවන්විදුලි සහ රූපවාහිනී තරංග කියලා 11 වසර පන්ති ඉගෙන ගන්න ඇති. මේක තමයි විද්‍යුත් රසායන විද්‍යුත් ශ්‍රේණිය කියලා කියනවා. ඒකේ ඒ තරංග ඔක්කොමයි තියෙන්නේ විද්‍යුත් චුම්බක තරංග වලට කියලා ෆිසික්ස් පන්තියේදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මම ඒ ගැන මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ. මට ඕන කරලා තියෙන්නේ විද්‍යුත් චුම්බක විකිරණ කියන කොටස පැහැදිලි කරන්න. විද්‍යුත් චුම්බක විකිරණ කොටස පැහැදිලි කරන්න විද්‍යුත් චුම්බක තරංග දැනගෙන තියෙන්න ඕනේ. එතකොට දැන් තරංග කොටස් දෙකක් මම කිව්වා. එකක් විද්‍යුත් චුම්බක තරංග, අනිත් එක තමයි යාන්ත්‍රික තරංග. යාන්ත්‍රික තරංග කොටස් දෙකක් කියලා නෙවුවා තීරයක් තරංග සහ අන්වායාම තරංග. ඒක මේකෙදි පැහැදිලි කරන්නේ නැහැ. විද්‍යුත් චුම්බක තරංග වල ලක්ෂණ දෙකක් මම ගත්තා. එකක් ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරනවා කිව්වා. සම්ප්‍රේෂණ සහ මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා කිව්වා. දෙවෙනි කාරණාවට පස්සේ තව එකම එක කාරණාවක් ඔයාලා උඩ දාගත්තා නම් හරියි. විද්‍යුත් චුම්බක තරංගයක් ගමන් කරන්නේ විද්‍යුත් ශ්‍රේණියක් සහ චුම්බක ශ්‍රේණියක් අතර. ඒ කියන්නේ මෙන්න මේ වගේ ශ්‍රේණි දෙකක් අතර තමයි තරංගයේ ප්‍රගමණය වෙන්නේ. ප්‍රගමණය කියන්නේ ගමන් කරනවා කියලා කියන්නේ. ගමන් කරන්නේ මොන ආකාරයකටද? තීරයක් තරංගයක් ආකාරයට. මෙතන විද්‍යුත් ක්ෂේත්‍රය, මේ පල්ලෙහා තියෙන මොකද? චුම්බක ක්ෂේත්‍රය. විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් අතර ගමන් කරන නිසා තමයි මේකට මොකක් කියලා කියනද? විද්‍යුත් චුම්බක තරංගයක් කියලා කියන්නේ. හරි. එහෙනම් මූලික සිද්ධාන්ත මේ කරුණු ටික ඔළුවට එන්න ඇති. සරල දෙයක් කිව්වේ, ලොකු දෙයක් නෙමෙයි මම කිව්වේ. තරංග කියලා මාතෘකාවක් තියෙනවා කිව්වා 11 වසරේ. ඒ කොටස් දෙකකට වෙන් කරා කිව්වා. එකක් විද්‍යුත් චුම්බක තරංග, අනිත් එක තමයි යාන්ත්‍රික තරංග කියලා කිව්වේ. විද්‍යුත් චුම්බක තරංගයක් ගමන් කරන්න, ප්‍රගමණය වෙන්න අංශුමය මාධ්‍යයක් ඕන වෙන්නේ නැහැ කියලා කිව්වා. මෙයා ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා කිව්වා. අවසාන වශයෙන් මම ඔයාලට කිව්වා මෙයා ගමන් කරන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් අතර තීරයක් තරංගයක ආකාරයෙන් කියලා කිව්වා. ඔය කරුණු තුන ඇති මට මේ විද්‍යුත් චුම්බක විකිරණ කොටස පැහැදිලි කරන්න. හරි. ලියමු තරු ලකුණක් දාලා ඉවරලා වාක්‍ය පිටු අංක 18 උඩම ලියන්න. විද්‍යුත් චුම්බක විකිරණයක් ඇතිවනුයේ ඇහෙන්නේ නැත්නම් මයික් ඔන් කරලා සර් ආයෙ කියන්න කියලා කියන්න. විද්‍යුත් චුම්බක විකිරණයක් ඇතිවනුයේ විද්‍යුත් චුම්බක විකිරණයක් ඇතිවනුයේ විද්‍යුත් චුම්බක විකිරණයක් ඇතිවනුයේ විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රය පිටු අංක 18 කියන්නේ විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රය විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රය හේතු කොටගෙනය.
මෙහිදී විද්‍යුත් ශේෂ්ත්‍රයක් හා එක දිගට ලියන් යන ඡේදයක් වගේ මෙහිදී විද්‍යුත් ශේෂ්ත්‍රයක් හා සහ චුම්බක ශේෂ්ත්‍රයක් එකිනෙකට ලම්බක වූ තල දෙකක කම්පන වීමක් සිදු වේ. තල දෙකක කම්පන වීමක් සිදු වේ. ඊළඟ තරුව ඊට තියෙනවා පිටු අංක 18 පල්ලෙහා. මෙහිදී විද්‍යුත් ශේෂ්ත්‍රය හා සහ චුම්බක ශේෂ්ත්‍රය කම්පන තලයන්ට ලම්බකව තලයක් ඔස්සේ විද්‍යුත් චුම්බක විකිරණ ශක්තිය සම්ප්‍රේෂණය වේ. හරි. පොඩ්ඩක් ඉන්නේ මේක ලියා ගන්න එපා එකිනෙකවත්. පොඩ්ඩක් මම නම් කරනකම් මොකද්ද කියලා. නැත්නම් ඔයාලට මේක තේරෙන්නේ නැහැ. මේක විද්‍යුත් ශේෂ්ත්‍රය ගත්ත එක උඩ එක ඊළඟ චුම්බක ශේෂ්ත්‍රය. විද්‍යුත් චුම්බක සම්ප්‍රේෂණය. විද්‍යුත් චුම්බක සම්ප්‍රේෂණය. හරිද? මේක එකක් විද්‍යුත් ශේෂ්ත්‍රයක්, තව එකක් චුම්බක ශේෂ්ත්‍රයක්. මේක මම ගන්නම් පල්ලෙහාට කොටස් ටික මොනවද කියලා. ලියන්න එපා, එඳ ගන්න එපා එක්කෙනෙක්ව. උතන නෙමෙයි අඳින කරක් තියෙනවා. මේකත් හැකි චුම්බක ශේෂ්ත්‍රය. දොර මේ එක ලික්විඩ් එකේ චුම්බක ශේෂ්ත්‍රය ගන්න පුළුවන්. ඊට පස්සේ උඩින් තියෙනවා මොකද? විද්‍යුත් ශේෂ්ත්‍රය. මේක වෙනස්. ඊට පස්සේ මේක. විද්‍යුත් ශේෂ්ත්‍රය. හරි. බලා ගන්න මේ තමයි විද්‍යුත් චුම්බක තරංගයක් ඉදිරිපත් කරන විදිය.
විද්‍යුත් චුම්බක තරංගයක් ගමන් කරන්නේ මේ z ගැන y ගැන x ගැන මම පැහැදිලි කරලා දෙන්නම්. මම කියවා විද්‍යුත් චුම්බක තරංගයක් ගමන් කරන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ කවුද චුම්බක ක්ෂේත්‍රයක් අතර විද්‍යුත් චුම්බක තරංගයක් ප්‍රගමණය වන්නේ තීර්යක තරංගයක හැඩය ගන්නවා කිව්වා. ඒ වගේ මොකද වෙන්නේ? උඩින් විද්‍යුත් ක්ෂේත්‍රය පල්ලෙහා මොකද චුම්බක ක්ෂේත්‍රයක් අතර. එතකොට මේ හැඩයෙන් තමයි ගමන් කරලා තියෙන්නේ. එතකොට එහෙනම් ඔයා බලන්න ඉස්සල්ලාම මෙන්න මේ ලස්සනට තියෙන එක ගත්තා නම් හරි. හොඳට බලන්න මගේ පෑන යන පැත්ත. නැත්තම් ඔක පැටලෙනවා. මෙන්න මෙහෙම ගන්න හරියටම තීර්යක තරංගයේ හැඩය. ඊළඟ තීර්යක තරංගයේ ඇල කරලා ගන්න. ඒක තමයි දක්වා තියෙන්නේ මොන ක්ෂේත්‍රයද? චුම්බක ක්ෂේත්‍රය. මෙන්න චුම්බක ක්ෂේත්‍රය මේ තියෙනවා. උඩ තියෙන විද්‍යුත් ක්ෂේත්‍රය. විද්‍යුත් ක්ෂේත්‍රය තමයි ගාන්ට හැඩය වෙලා තියෙන්නේ. හරි. මෙන්න මේ රූපය අද ගන්න පිටු අංක 19 උඩම. පිටු අංක 19 උඩම. ටක් කරලා දැන් ඉක්මනට වැඩි වෙලා ගන්නද? විද්‍යුත් චුම්බක විකිරණ කියනකොත් කවන්නේ. විකිරණ සම්ප්‍රේෂණය. ඒක ලස්සනයි. මට පොතක්වත් බලන්න බෑ කොහොමද කරන්නද දන්නේ නැහැ. කොයි විදිහට කියලාද දන්නේ නැත්තම් මම ළඟ හිටියනම් කොහොමද බලලා හදනවා ඒ ටික. පිළමයි නම් කොහොම හරි කරගෙන ගෑනම ටික තමයි බලන්න ඕනේ. පිටුවංග 19 උඩ එකේ දෙකේ යන 18 දක්වා නෝට් එක මම දාන්නම් ගෲප් එකට ඒක ලියා ගන්න. ඊට පස්සේ ගණන් හදන්න තියෙන්නේ. බලන්න එකක් ලස්සන හැඩය යනවා මේ එකක ලස්සන හැඩය යනවා මේක නම් කරලා තමයි විද්‍යුත් ක්ෂේත්‍රය කියලා විද්‍යුත් ක්ෂේත්‍රයේ ගෑවෙන්න යන තරංගය තමයි ලස්සන හැඩය යන්නේ චුම්බක ක්ෂේත්‍රයේ ගෑවෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ ගෑවෙන්න හැඩය තමයි මෙහෙම ඇද වෙලා තියෙන්නේ මෙතන z අකුර z y x හරියටම අවස්ථාවට ගන්න විද්‍යුත් ක්ෂේත්‍රය චුම්බක ක්ෂේත්‍රය උඩින් විද්‍යුත් ක්ෂේත්‍රය පල්ලෙන් චුම්බක ක්ෂේත්‍රය විද්‍යුත් චුම්බක විකිරණ සම්ප්‍රේෂණය කියලා ගන්න මාතෘකාව. මාතෘකාව මේ y අක්ෂය x අක්ෂය නම් කරගන්න. මෙතන ඔයා දන්නා මේ ඊතලෙන් දක්වලා තියෙන්නේ මොකක්ද කියලා. තරංගයක ඉහළ මධ්‍ය පීඨමේ ඉඳන් එසවෙන උපරිම උසට කියනවා විස්තාරය කියලා කියනවා. මේක ඕලල් පන්ති කියන ගත්තයා තරංගයේ ප්‍රගමන තරංගයක මධ්‍ය පීඨමේ ඉඳන් එසවෙන උසට තමයි කියන්නේ විස්තාරය කියලා. එතකොට මේ කැලේ විස්තාරය. මේ කැලේ විස්තාරය. එතකොට එහෙනම් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රය තුළ ගමන් කරන තරංගය මොකද වෙන්නේ? මෙයාගේ විස්තාරය හැම අවස්ථාවකම සමානයි. මෙයාට සමානයි. මෙතනත් ඒකන සමානයි. චුම්බක ක්ෂේත්‍රය ගමන් කරන එකේ හැඩය වෙනස් වීමක් වෙනවා තියෙනවා හරියට බලා ගන්න අවස්ථාව. අනික ලැජ්ජ වෙන්න එපා. Tamanට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මයික් ඔන් කරලා අහන්න. රෙකෝඩින් එක නෙමෙයි. සජීවී පන්තිය නිසා ඕනම දෙයක් අහන්න පුළුවන් ඔයාලට. මොකද අපි මේ විතර ඉන්නේ. ආ ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. පිටින් කවුරුත් නැහැ. ඔක්කොම මේ ඉන්නේ. ඔයාලා වගේම එක මට්ටමේ දරුවෝ ටික ඉන්නේ. ආයේ මේක මේ සුපර් දක්ෂයෙක් එහෙම නැහැ. ඔක්කොම එක මට්ටමේ ඉන්නේ. අතන පොඩ්ඩක් ගැටලුවක් වෙන zoom එක කට් කරලා දාන්න විච් එක ළමයි දැන් ගානට ඇයි පැය 4ම එක දිගට zoom එක කරනවා මට අර මේ දාන එක නා දාලා දුන්නේ නැහැ ඒක වැඩි වුණේ
හරි. බලන්න ඊට පස්සේ පිටු අංක 19 රූපෙට පල්ලෙහා තරු ලකුණක් දාලා තියෙන වාක්‍යයක්. හොඳට බලන්න ඒක දිහා. විද්‍යුත් ශ්‍රේෂ්ඨය y අක්ෂය මගින්. එතකොට විද්‍යුත් ශ්‍රේෂ්ඨය මෙන්න මේ y අක්ෂය මගින්. හරිද? ඉන්න චුට්ටක්. y අක්ෂයෙන්ද චුම්බක ශ්‍රේෂ්ඨය x අක්ෂයෙන්ද. මේන් බලන්න මේ චුම්බක ශ්‍රේෂ්ඨය x අක්ෂයෙන් මේ x sorry z අක්ෂය මගින්. දැන් මේක විද්‍යුත් ශ්‍රේෂ්ඨය කියන එක y වලින් දාන්න. දැන් මෙතන තමයි y දාන්නේ ගැටලුවක් නැහැ. මේ තියෙන චුම්බක ශ්‍රේෂ්ඨය. චුම්බක ශ්‍රේෂ්ඨය දාන්න එකතු කරාම කවුරු වෙන්න? z වලින්. එතකොට මේ ඇද වෙච්ච එක z මේක y. කම්පණය වන විට මෙම තල දෙකටම ලම්බක වන x අක්ෂය ඔස්සේ විද්‍යුත් චුම්බක විකිරණ සම්ප්‍රේෂණය වේ. අන්න එතකොට ප්‍රශ්නයක් තියෙනවා විද්‍යුත් චුම්බක විකිරණ යන්නේ කොහාටද කියලා. එතකොට එහෙනම් මේ දෙක මැද්දේ මෙතන තියෙන චුම්බක ක්ෂේත්‍රය මෙතන විද්‍යුත් ක්ෂේත්‍රය. මෙතන එහෙනම් චුම්බක ක්ෂේත්‍රය මෙතන විද්‍යුත් ක්ෂේත්‍රය. මේ දෙක මැද්දෙන් තමයි ගමන් කරන්නේ විද්‍යුත් චුම්බක විකිරණය. මේ තියෙන විද්‍යුත් චුම්බක විකිරණ සම්ප්‍රේෂණය කියලා. එතකොට මේ දෙක මැද්දෙන් තමයි විද්‍යුත් චුම්බක විකිරණ ගමන් කරන්නේ. ඒ කියන්නේ මොනවද එහෙනම්? අදෝරක්ත කිරණ, තව මොනවද ගන්නවා සූර්යයෙන් ගන්න පුළුවන් අදෝරක්ත කිරණ, පාරජම්බුල කියන වගේ දේවල් ගමන් කරන්නේ එහෙනම් මෙයාගෙනුයි මැද්දෙන් තමයි ගමන් කරන්නේ. කාර වගේද එහෙනම් x අක්ෂයේ දිගේ ගමන් කරනවා වගේ. දැන් ඔයාලට යම් තාක් දුරට තේරෙන්නට ඇති මොකද්ද මේ විද්‍යුත් චුම්බක විකිරණය කියලා කියන්නේ කියලා. ඒක විද්‍යුත් ශේෂයක් තියෙනෝනේ, චුම්බක ශේෂයක් තියෙනෝනේ. ඒ දෙක මැද්දෙන් ගමන් කරන එක තමයි ඔය දක්වලා තියෙන්නේ විද්‍යුත් චුම්බක විකිරණ සම්ප්‍රේෂණය කියලා දාලා තියෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ බලන්න මම අර කියපු වාක්‍යය තියෙනවා පිටු අංක 19 දෙවෙනි තරු ලකුණ තුල විද්‍යුත් චුම්බක විකිරණ කෘත්‍යයක් තුලදී 3 වැඩි කිරීම 10.8යි ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් තීරක තරංගයක් ආකාරයට සම්ප්‍රේෂණය වේ. එහෙනම් මොකද වෙන්නේ? තීරක තරංගයක හැඩයෙන් ගමන් කරනවා. හරිද? ඕකේ 11 නම් ප්‍රශ්න මේ තියෙන්නේ නැති. සර් තීරක තරංග කියලා කියන්නේ යාන්ත්‍රික තරංගයන්නේ සම්ප්‍රේෂණ සහ මාධ්‍යයක් ඕනේ නේද කියලා 11 අවසරේදී කියන්න ඇති. හැබැයි ඒ වුණාට ඒ ලෙවලට ආවට පස්සේ මොකද වෙන්නේ? විද්‍යුත් චුම්බක විකිරණ ගමන් කරන්නේ තීරයක් තරංගයක හැඩයෙන් ගමන් කරනවා. ඊට පස්සේ බලන්න ඒකේ තුන්වෙනි තරු ලකුණ මෙවන් විද්‍යුත් චුම්බක විකිරණයක සංඛ්‍යාතය ප්‍රවේගය තරංග ආයාමය පහත් සමීකරණ නිරූපණය කර හැක. ඉන්න චුට්ටක් බෝඩ් එක මක ගන්නවා. මේ කොටස අපි සාමාන්‍ය පෙළ ඉගෙන ගත්ත කොටසක්. දැන් කියේ ඉස්සර මේ කිමිස්ට්‍රි වල මොනවද තියෙන්නේ කියලා එහෙනම් අහයි. හරිද? මේ කොටස කියන්නට ඕන කොටසක්. මේකේ හම්බ වෙනවා v සමානයි අපිට O level පන්ති ඉගෙන ගත්ත එක. v සමානයි f lambda කියලා අපි ඉගෙන ගත්තා. මෙන්න මෙහෙම සංකේතයක්. v කියලා කියන මොකක්ද එහෙනම්? සම්ප්‍රේෂණ ප්‍රවේගය. වේගය කියලා ගත්තොත් කමක් නැහැ. මේකේ f වලින් කියන මොකද්ද? සංඛ්‍යාතය. මෙයා මොකද්ද? තරංග ආයාමය. දැක්කද අවස්ථා ටික. එතකොට ලැම්ඩා වලින් තරංග ආයාමය, f වලින් මොකද්ද එහෙනම්? සංඛ්‍යාතය, b වලින් මොකද්ද? ප්‍රවේගය. මේ තමයි සාමාන්‍ය පෙළ පන්තියේ ප්‍රගමණය වන තරංගයක විද්‍යුත් චුම්බක තරංගයක හෝ තීරක තරංගයක අපි ගණනය කිරීම සඳහා භාවිත කරන සමීකරණය. ලැම්ඩා කියලා කියන තරංග ආයාමය කියන අපි දැක්කුවා මෙන්න මේ විදිහට ඕල් පන්තියේදී. හරිද? මෙන්න මේ වගේ අවස්ථාවක්. මෙන්න තරංගය විනාඩිය මතක් කරලා මට ඒක ලේසි. මේ තීරක තරංගයක මෙව නම් කරනවා ශීර්ෂ කියලා. හොඳට බලන්න අවස්ථාව මෙව ශීර්ෂ. ඒ වගේම මේ පහළ අවස්ථාව කියන මොනවා කියලාද? නිම්න කියලා. එහෙනම් මේ නිම්න. එතකොට එහෙනම් අනුයාත ශීර්ෂයක් අතර කෙලිම දුරට තමයි කියන්නේ කවුරු කියලාද එහෙනම්? මම මෙතන ශීර්ෂ කියන එක වෙනම ගන්නක් ඕනේ. ඒක ලේසි නෝට. හරිද? මෙවුවා ශීර්ෂ. මෙවුවා නිම්න. අනුයාත කියන්නේ එක ළඟ පිහිටන මෙතන ඉඳන් මෙතන දුරට කියනවා කියලාද? තරංග ආයාමය ගණනය කරන්නේ මොනවද? මීටර වලින්, සංඛ්‍යාත නම් මොනවද? ලැම්ඩා වලින්. එතකොට එහෙනම් එතනත් ලැම්ඩා, මෙතනත් ලැම්ඩා. දැක්කද අවස්ථා ටික? එහෙනම් විද්‍යුත් චුම්බක තරංගයක අනුයාත ශීර්ෂ දෙකක් අතර හෝ නිම්න දෙකක් අතර දුරට කියන මොකද්ද? මෙන්න මේ තරංග ආයාමය කියලා. සංඛ්‍යාතය කියලා කියනවා තත්පරයක් තුල සිදු කරපු කම්පන වාර ගාන තමයි සංඛ්‍යාතක ඉදිරිපත් කරේ. හරි. ඒ නිසා ඔන්න එතකොට එහෙනම් තුන්වෙනි වාක්‍ය වල පැහැදිලි වෙනවා ඇති
විද්‍යුත් චුම්බක විකිරණ සංඛ්‍යාතය ප්‍රවේගය තරංග ආයාමයේ පහළ සමීකරණ නිරූපණය කළ හැක. හැබැයි පුතේ මෙහෙම දෙයක් තියෙනවා. මේ ටික උසස් පෙළ. හරිද? මේ ටික උසස් පෙළ. හැබැයි මේ ටික සාමාන්‍ය පෙළ. උසස් පෙළ මේක චූට්ටක් වෙනස් වෙනවා. මේකේ වේගය කියන එක උසස් පෙළ වලින් දක්වන්නේ c අක්ෂරයෙන්. සාමාන්‍ය පෙළ නම් මොකද වෙන්නේ? දැන් මේ ගත්තේ v සමාන f ලැම්ඩා. මේ v කියන එක සාමාන්‍ය පෙළ. හැබැයි උසස් පෙළට පස්සේ මේක මම දානවා වෙන් කරලා මේක O level. හරිද? ඊට පස්සේ A level ගියාට පස්සේ මොකද වෙන්නේ? මේක new කියලා ගන්නවා. මේ A level එක. අර සමීකරණ තමයි පොඩි වෙනසක් වෙලා තියෙනවා. මේක ප්‍රවේගය මේක සංඛ්‍යාතය සංකේත වල වෙනසක් තියෙනවා. සංඛ්‍යාතය මෙයා කවුද? තරංග ආයාමය. බලන වෙනස්කම් ටික. මෙතන මේ යංශය වගේ තියෙන. මේකට කියන්නේ new. නියන්න un new කියලා කියන්නේ c සමාන new lambda කියලා තමයි මේ කියන්නේ. එතකොට c වලින් කියන්නේ මොකද? ප්‍රවේගය new වලින් කියලා කියන්නේ සංඛ්‍යාතය. lambda වලින් කියලා කියනවා තරංග ආයාමය කියලා. හරි. එතකොට එනවා මේක O level. ඒකම තමයි A level වල සංකේත වල වෙනසක් විදිහට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙනම් C ප්‍රවේගයේ ප්‍රවේගයම තමයි B කියන එක තමයි දක්වලා තියෙන ප්‍රවේගය කියලා. ඊට පස්සේ F කියලා කියන සංඛ්‍යාතය උසස් පෙළ දක්වනවා new කියලා. new. ඊට පස්සේ තරංග ආයාමයේ එහෙමම තියෙනවා. මේකේ තරංග ආයාමය එහෙමම තියෙනවා. හරි. ඒ නිසා අපි O level වලට සමු දීලානේ A level වලට ආවේ. ඒ නිසා මම O level කොටස මකලා දානවා. දැක්ක සමීකරණේ ආපු විදිය බොහොම සරලව මම ඔයාලට කියලා දුන්නේ. හරිද? මේ විදිහට අල්ලගත්තොත් වැඩේ ලේසි. හරි. දැන් ඔයාලට තියෙන්නේ මේ සමීකරණය ඔයාගේ පිටු අංක 19 තිත් ඉරි උඩට උඩින් තියෙනවා සුදු පේලියක්. ඒ කියන්නේ මෙවන් විද්‍යුත් චුම්බක විකිරණ සංඛ්‍යාතය ප්‍රවේගය තරංග ආයාමය පහ සමීකරණ නිරූපණය කළ හැක කියලා. ඔයා ඒකේ දාන්න c සමානයි new lambda කියලා ගන්න. c වලින් දක්වලා තියෙන්නේ ආලෝකයේ ප්‍රවේගය. මේ ආලෝකයේ ප්‍රවේගය කියන එක ඔය තිත්තිරි ලිවන කමන්නේ. මේක ලියන්න ඒ සුදු ප්‍රදේශය තුල තිත්තිරු ලියන්න ආලෝකයේ ප්‍රවේගය වරන් දාලා පුළුවන් හරිය 3 වැඩි කිරීම 10 8යි. ඍණ එහෙම නෙමෙයි ධන. ඊට පස්සේ new යන්සේ යන්සේ වගේ තමයි එක දාන්නේ. new ගත්ත හැකි විකිරණයේ සංඛ්‍යාතය. විකිරණයේ සංඛ්‍යාතය lambda කියලා කියනවා තරංග ආයාමය. දාගන්න ඉරි උඩ මෙහෙට ලියාගත්තා නම් හරි. හරි c සමානයි new lambda. එතකොට මේ කියන්නේ ආලෝකයේ වේගය new කියලා කියන්නේ විකිරණයේ සංඛ්‍යාතය. ඕනනම් ගත්ත එකේ විකිරණයේ තරංග ආයාමය කියලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඕක තිත්තිරි පෙරවල ලිව්වේ. ඊට පස්සේ ඔයාලට ගන්න පුළුවන් මෙන්න මෙහෙම new උක්ත කරලා ගත්ත එකේ මෙන්න මෙහෙම. හරිද? සමීකරණ චූට්ටම වෙනස්කම් කරන්න නම් new උක්ත කරලා ගන්න පුළුවන් මේ විදිහට. ලියන්න යන්න එපා මොකවත් බලන් ඉන්න බෝඩ් එක දිහා. මේකේ මම කරන වැඩේ new උක්ත කරනවා මේ විදිහට. එතකොට c බෙදීම කවුද? lambda එනවා. හරිද? මේකේ c කියලා කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. ආලෝකයේ ප්‍රවේගය සෑම විටම
සෑම විටම නියතයකි. ඒක ඇත්ත කතාවක්නේ. ආලෝකයේ වේගය සෑම වෙලාවකම නියතයක්. ආයෝක වෙනස් වෙන්නේ නැහැ. නියතයකි. හරිද? ඊට පස්සේ ගන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. මම මෙතන ඉන්න නිසා මෙතන ගන්නවා. new කියන එක කොහොම ලියලා new සමාන කරන්න පුළුවන්. ඊට පස්සේ k බෙදීම lambda කියලා. එතකොට මොකද්ද මේ k කියලා කියන්නේ? මම මෙතන ගත්ත මේ තරංග ආයාමය සංඛ්‍යාතයේ ආලෝක ප්‍රවේගය සෑම විටම නියතයක් කියලා. වෙනස් වෙන්නේ නැහැ. 3 වැඩි කිරීම 18යි. ඒ නිසා මම c වෙනකොට ගන්නවා මොකද්ද? k කියලා නියතයක් දානවා. එතකොට k කියන නියතය දැම්මට පස්සේ මම දකිනවා මෙන්න මෙහෙම දෙයක්. මෙන්න new සමානුපාතිකයි 1ට lambda කියලා. හරිද? හැබැයි මේ lambda තරංග ආයාමය මොකද වෙන්නේ? සංඛ්‍යාතයේ වැඩි වෙනකොට lambda මොන වීමක් වෙනවද? අඩු වීමක් වෙන්නේ. ඇයි? මොකද 1ට තියෙන නිසා. ඒ නිසා මේ තියෙන්නේ ප්‍රතිලෝම සමානුපාතිකය. එකක් වැඩි වෙනකොට අනිත් එක මොකක් වෙනවද? අඩු වීමක් වෙනවා. බලනවම ලොකු දෙයක් කරේ නැහැ. විකිරණයක ප්‍රවේගය හොයන්න පුළුවන්කම c සමානයි nu lambda කියලා මම කිව්වා. ඊට පස්සේ මම මොකද කරේ? මේ nu කියන එක උක්ත කරගත්තා. c බෙදීම lambda කිව්වා. ඊට පස්සේ මම කිව්වා හැම වෙලාවකම c කියලා කියන ආලෝකයේ ප්‍රවේගය මේක මොනවාගේද? නියතාගයක් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා c ගත්තා. ආලෝකයේ ප්‍රවේගය සෑම විටම නියතයක් කියලා වෙනස් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ සමාන ලකුණු මට පේන්නත් දන්නේ මේ සෑම අවස්ථාවකදීම මෙතන මම ගත්ත k නියතයක්. ඒ නිසා c කියන නියතයක් නම් k කියන නියතයක් දාගත්තා මගේ ලේසියට. හරිද? නියතයක් ඊට පස්සේ බෙදීම lambda සමාන ලකුණයි මේ k කියන එක අයින් කරගත්ත හැකි මට මෙන්න මේ සමානුපාතික ලකුණු දැම්මොත්. එතකොට සමානුපාතික ලකුණු දැම්මම මම දකිනවා තරංග ආයාමයේ අඩු වෙන්න සංඛ්‍යාතය මොකද වෙන්නේ? වැඩි වීමක්. එතකොට එහෙනම් මෙතන තියෙන්නේ අනුලෝම සම්බන්ධයෙන් නෙමෙයි මොකක්ද එහෙනම් ප්‍රතිලෝම සම්බන්ධයක්. මේ අවස්ථා ටික පිටුවංක 19 මෙන්න මෙතන ලියා සුදු තීරුවේ ලියාගත්තොත් හරි. පිටුවංක 19 මෙන්න මේ සුදු තීරුව මෙන්න මෙතන. මෙන්න මේ කොටස මෙතන ඉඳන් දාගෙන යන්න. මෙහෙම ගත්තා. මෙතනින් එහාට ප්‍රතිලෝම සමානුපාතිකය. මේක ලියලා මෙතනින් පටන් ගන්න. සුදු තීරුව ඉඩ ඇති. මම දැන් එහා පැත්ත ගන්න. මේ ඔක්කොම විකිරණ ගැන මේ කියන්නේ. සාමාන්‍ය තරංගයේ ප්‍රවේගය වෙන v සමානයි f lambda. විකිරණ එක මොකද වෙලා තියෙන්නේ? c සමානයි h. එහෙම නැත්නම් c සමානයි nu lambda. මෙතෙන් ඉඳන් ලියලා ඊට පස්සේ මෙතන විතර ගන්න. යන්සෙ වගේ දාන්න new කියන එක new. සමහර කට්ටිය මයික් ඔන් කරන් කනවත් දන්නෙත් නැහැ බුදිත් දන්නෙත් නැහැ. මයික් කැමරා එක ඔෆ් කරන්න තියෙන පේන්නෙත් නැහැ. යන් එන්න ඊට පස්සේ මේක ඊතල දෙක ඕන පුතේ සංඛ්‍යාතය වැඩි වෙනකොට තරංගායාමය අඩු වෙනවා කියලා. ඊට පස්සේ ඔයාලට තේරෙන වාක්‍යයක් අර ලකුණක් කොට බලා ගන්න මොකද තියෙන්නේ කියලා. විද්‍යුත් චුම්බක විකිරණයක සංඛ්‍යාතය හා තරංගායාමය අතර ඇත්තේ ප්‍රතිලෝම සමානුපාතිකයක්. අන්න කතාව. එතකොට සංඛ්‍යාතයේ වැඩි වෙන තරංගායාම මොකක් වෙන පටන් ගන්නවද? අඩු වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒකේ සම්බන්ධතාවය තමයි උතන දක්වලා තියෙන්නේ. ලියමු ඊට පස්සේ පිටුවංක 19 රූල් පේලි 5ක් තියෙනවා. ලියමු තර ලකුණක් දාන්න රූල් අයින් කරන්න රූලක් අරගෙම ලියන්න එපා. ලියමු ශක්තිය ප්‍රචාරණය සඳහා ශක්තිය සම්ප්‍රේෂණය සඳහා විද්‍යුත් චුම්බක විකිරණ ගමන් විද්‍යුත් චුම්බක විකිරණ
විද්‍යුත් චුම්බක විකිරණ ගමන් කරනුයේ කියව කොහොමද ගමන් කරනුයේ ආපහු චුට්ටක් කියන්න ඔය. අයින්ද ශක්තිය ප්‍රචාරණය වන විද්‍යුත් චුම්බක විකිරණ ශක්තිය ප්‍රචාරණය වන විද්‍යුත් චුම්බක විකිරණ ගමන් කරනුවේ සන්තතික සයන්න බිඳුව සන්තතික ප්‍රවාහයක් ලෙස නොව විකිරණයන් ශක්ති මදිනම් එහා පිටව ගන්න පුළුවන් විකිරණයන් ශක්ති ෆෝටෝන මෙන්න මෙහෙම එන්න ෆෝටෝන හරියට අපිට ලියන්න ෆෝටෝන ප්‍රෝටෝන නෙමෙයි ෆෝටෝන එතන ෆෝටෝන විශාල ප්‍රමාණයක් ලෙස संप्रेषणය වේ ෆෝටෝන විශාල ප්‍රමාණයක් ලෙස සංප්‍රේෂණය වේ මෙය තරලක්ම දාලා යන හොඳ ලස්සන වාක්‍යයක් මෙය ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ ක්වොන්ටම් කොයන්න අල්ලන්න ටයන් අල්වයන් බොඩ ලිව්වා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ හොඳ අලුත් පැත්තක් මේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ පියා වූ හතු පාට පෑන් ලියන්න Max Planck බෝඩ් එක ලිව්වා Max Planck විසින් නිල් පාට පෑනින් පෙන්වා දෙනු ලැබෙනි ලියන්න ඊට පස්සේ එහා පිටට යන්න මොහු විසින් කියලා දෙන්න මේකට ටිකක් අමාරුයි මොහු විසින් ප්‍රෝටෝන එක ෆෝටෝන එක බෝඩ් ලිව්වා ෆෝටෝන එක මේ බෝඩ් එකේ ෆෝටෝන එක ශක්තිය ගණනය කිරීම සඳහා විශේෂිත වූ සමීකරණයක් ඉදිරිපත් කරන ලදී. ඉදිරිපත් කරලාදී හරිද එතකොට පිටුවාංක 20 ඔය සුදු තීරුවක් තියෙනව නේද සුදු පිටුවක් උඩ වාක්‍ය හතරක් පහක් ලියුවා ඒක ලියන්න උඩට එකේ පිටුවාංක 20 උඩට එක ලියන්න ඇති පස්සේ නම් මොකද සුදු පාට ප්‍රදේශයක් හරිද අන්නේ ප්‍රදේශයට යන ලියන්න මුකුත් කරන්න එපා හරිද ඕකේ තියෙන ඔයාලට විශේෂ කරුණු කාරණා කීපයක්ම පැහැදිලි කරලා දෙන්න හරිද මේකේ ඔයාලට හම්බුණා මේ කියපු වාක්‍යය හොඳට අහන්න කතාව
මේක එකපාරක් තේරුම් නැත්නම් 10 පාරක් හරි තේරුම් කරලා දෙන්න. මෙන්න විකිනශීලීතාවයේ ගණන් හදන්න තියෙන සම්පූර්ණම කොටස. ඒ කියන්නේ මේ හදවත වගේ විකිනශීලීතාවය. හරිද මේ ෆ්‍රාන්ක් බ්‍රෑන්ඩ් නියතේ දාලා ගණන් හදන ටික. ඒ නිසා මේක ටිකක් හරියටම තේරුම් ගන්න ඕනේ ගණන් හදන්න ගොඩක් එනවා. පොඩ්ඩක් බලන්න ලියපු වාක්‍ය මුලින් ඉඳන් මම පැහැදිලි කරලා දෙනවා වාක්‍ය කියලා දෙන මෙතන ඉඳන්. මාතෘකාවට හමුණා විද්‍යුත් චුම්බක විකිරණයක සංඛ්‍යාතය හා තරංගායම අතර ඇත්තේ පොදුලෝම සමානුපාතිකයි. හරිනේ තමයි ඒක ටියුට් එකේ තිබුණා. පොදුලෝම සමානුපාතිකයි කියලා. ඒ කියන්නේ සංඛ්‍යාතය වැඩි වෙන්න තරංගායම මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ වගේම තරංගායම වැඩි වෙන්න සංඛ්‍යාතය මොකද වෙන්නේ? අඩු වෙන්න පටන් ගන්නවා. ආයාමය වැඩි වෙනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. ඊට පස්සේ බලන්න ශක්තිය සම්ප්‍රේෂණය වන. එතකොට දැන් ඔය කිව්වේ තරංගයක් නිකන් යන විදිය. දැන් මෙතන කියනවා තරංගයක පිටිපස්සේ මොකද වෙන්නේ? ගැට ගහලා යන මොකක් හරි. දැන් උදාහරණයක් හිතන්නකෝ. මේක මට මතක් වෙනවා එක්තරා සුවිශේෂ තැනකදී මේ ඔයාලා ඉතින් දෙන්න මීමුරේ. මීමුරේ ගියන් පස්සේ අපි වාහනේ දාලා වෙන වාහනයක යනවා. ඒගොල්ලෝ ඒ දවස්වල රුපියල් 6000 කට ගත්තා. මීමුරේ ඉඳන් 6000 කට ගානම 10000 කට ගත්තා. මේ මීමුරේ ඉඳන් පහට මේ උන්නස්ගිරියේ ඉඳන් මීමුරේට යන්න කිලෝමීටර් 35 40ක් යනවා කියලා කිව්වා. ඒගොල්ලෝ එනගම මොකද වෙන්නේ? අන්න තව මේ ඒ ප්‍රදේශයේ ඉන්න කට්ටියත් ඒ අපේ ලොරියට දා ගන්නවා. දැන් අපි ලොරිය බුක් කරගත්තේ අපිට යන්නනේ. එතකොට ගය මිනිස්සු කවුරු හරි වොන්න මානකෝ දර ගොඩක් කුලි තියන් හරි මොන හරි බඩු ගොඩක් කුලි තියන් යනකොට මොකද වෙන්නේ? අර ලොරිය එක්කන අඳුරනවා ටක් කරලා දා ගන්න ලොරියට. අන්න ඒ පිටින් කොටස් මොනව කරගන්නවද එකතු කරගන්නවා. ඒ වගේ දෙයක් තමයි පොඩ්ඩක් බලන්න ශක්තිය ප්‍රචාරණය විද්‍යුත් චුම්බක විකිරණ ගමන් කරනුවේ සන්ති ප්‍රවාහය ලෙස නොව බව විකිරණ ශක්තියෙන් කැටති වලින් බව ඔන්න පැහැදිලි කෙරුවා. එතකොට තරංගයක් නිකන් යන්නේ නැහැ කියලා තමයි මැක්ස් ප්ලාන්ක් කියන්නේ. මැක්ස් ප්ලාන්ක් හරි බලන්න කියපේ මොකද්ද කියලා. කිව්වේ සාමාන්‍යයෙන් තරංගයක් ගමන් කරන විදිහ තමයි c සමානයි අර මං කිව්වේ නිව් ලැම්ඩා කියලා. මෙන්න මේක තමයි සාමාන්‍යයෙන් විකිරණශීලීතාවයේදී අදාළ කරන c සමානයි නිව් ලැම්ඩා. මේක තමයි සමීකරණය ප්‍රගමන තරංගයක. මේක මොකද විකිරණයේ වේගය. නැත්නම් විකිරණයේ ප්‍රවේගය. ඊට පස්සේ මෙතන ගත්තා විකිරණයේ සංඛ්‍යාතය. බලා ගන්න අවස්ථාව මේක පැහැදිලි කරලා තියෙන්නේ සංඛ්‍යාතය. ලැම්ඩා ගත්තා විකිරණයේ ආයාමය. හරිද? මේක දිහා බලන් හිටපු කවුද? මැක්ස් ප්ලාන්ක් කියනවා මෙයාගේ ඇඟේ මේ අර මං අර කිව්වා වගේ මීමුරේට වාහන යනවා වගේ බඩු පටවන් යන්න බෑ කියලා කියනවා. ශක්තිය අරන් යන්න බෑ කියනවා මෙයාගේ. හරිද? මෙයාගේ ශක්තිය අරන් යන්න බෑ. හැබැයි මෙයාගේ ශක්තිය අරන් යන්න පුළුවන් කියලා තමයි එයා මේ කියන්නේ. කවුද? මැක්ස් ප්ලාන්ක් කියන දේ. හොඳට බලන්න මේ ගණන් විකිරණශීලීතාවයේදී සුවිශේෂී විකිරණයක් කියලා කියන ශක්ති විශේෂයක්. මේ ශක්ති විශේෂය අරන් යන්න මේ සමීකරණයෙන් බෑ කියනවා. එයා කියනවා මේ සමීකරණයෙන් පුළුවන් කවුද? විකිරණයක සංඛ්‍යාතය, විකිරණයක තරංගායාමය, විකිරණයක ප්‍රවේගය හොයන. ඒතර ප්‍රවේගය හොයන්න දැන් මෙයා කවුද? ආලෝකයේ වෙගින් ගමන් කරන එක නියතයක්. හරි කතාව. ඇයි මේ විකිරණශීලීතාවයට අදාළව? මෙයා ආලෝකයේ ප්‍රවේග ගමන් කරනවා. සංඛ්‍යාතයයි තරංගායාමය වෙනස් වෙනවා විකිරණයක. හරිද? මෙයාගේ පිට උඩ ශක්තිය කියන්න බෑ කියලා තමයි මෙයා කියන්නේ. හැබැයි කවුද කියන්නේ? මැක්ස් ප්ලාන්ක් කියනවා. හැබැයි මැක්ස් ප්ලාන්ක් ඊට පස්සේ කියනවා මෙයාගේ දාලා මොකද වෙන්නේ? අන්න බඩු අරන් යන්න පුළුවන් කියලා කියනවා. ශක්තිය අරන් යන්න පුළුවන්. හැබැයි මේ ශක්තිය අරන් යන්නේ කොහමද? ශක්ති පැකට් එකක් තමයි කියන්නේ කවුරු කියලාද? ෆෝටෝන් එකක් කියලා කියන්නේ. එහෙනම් විකිරණයක ශක්ති ප්‍රමාණය පැකට් විදිහට තියෙනවා කියලා තමයි යා කියන්නේ. ඒ පැකට් එක ෆෝටෝනයක් කියලා තමයි කියන්නේ. ප්‍රෝටෝන නෙමෙයි. ප්‍රෝටෝන කියන එක නෙමෙයි. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නෙමෙයි. ෆෝටෝන එකක් විදිහට අරන් යනවා කියලා තමයි කියන්නේ. මේ ෆෝටෝන එකට තමයි කියන්නේ ශක්ති පැකට්. ශක්ති පැකට්. හරිද? ශක්ති පැකට් කියන්නේ මේ ෆෝටෝන එක තමයි. එහෙනම් ෆෝටෝන එක වෙන ශක්ති පැකට් එක තමයි මේ අරගෙන යන්න පුළුවන් කියලා කියන්නේ. ඒ කියන්නේ මෙයාගේ පිටේ ඒ කියන්නේ මේ මුරින් ලොරි යනකොට අර පිටින් කට්ටිය දාගෙන යන්න බෑ කියලා කියනවා මෙයාගේ. හැබැයි මේ වගේ ලොරියක දාගෙන යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හැබැයි දාගෙන යන්නේ මොන විදියටද? ශක්තිය මොන විදියටද? පැකට් විදියට. ඔය පැකට් එක කවුද? ෆෝටෝනයක් කියලා ඔන්න පැහැදිලි කෙරුවා. තේරුණාද? ඒක තමයි මේකේ තියෙන බලන්න ලියපු වාක්‍යයේ අඩුපාඩු ඇති ආය පාරක් චෙක් කරලා බලමු. ශක්තිය ප්‍රචාරණය වන විද්‍යුත් චුම්බක විකිරණ ගමන් කරනුවේ සන්තතික ප්‍රවාහයක් ලෙස නොවන බවටද විකිරණ ශක්තිය කැඩිති එනත්තම් ශක්ති ෆෝටෝන විශාල ප්‍රමාණයක් ලෙස ප්‍රචාරණය වන්නේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ පියාඹු මැක්ස් ප්ලාන්ක් විසින් පෙන්වා දෙන ලද ඔහු විසින් ශක්ති ෆෝටෝනය ශක්ති ගණනය සඳහා
පහස් සමීකරණය ඉදිරිපත් කරාලු. එතකොට එහෙනම් එයා කියන ශක්තිය අරන් යන්න මෙයාට බෑ. ඒ කියන්නේ මේ කිව්වේ උසස් පෙරේකනේ විකිරණශීලී වල සාමාන්‍ය පෙර මොකද්ද? V සමානයි F ලැම්ඩා. හරිද? මේ කියන්නේ ඕනෑම තරංගයකට පොදු එක මේක. හැබැයි මේක වෙනස් වෙනවා මෙතෙන්ට ආවට පස්සේ මොකේකද මේ? මෙන්න මේ වචන නිසා. මෙන්න මේ වචන නිසා. එතකොට මෙතන V කියන එක C වුණා කාගේ ප්‍රවේගයද? විකිරණයක ප්‍රවේගය. මේකේ සංඛ්‍යාත්මකය කොච්චරද? 3 වැඩි කිරීම 10 8යි. ms ශ්‍රේණි එක. මේක නියතයක්. හරිද? එතකොට මේ නියතය ඊට පස්සේ විකිරණයක සංඛ්‍යාතයෙන් නිව්. එතකොට F කියන එක නිව් වුණා. ඊට පස්සේ තරංග ආයාමයේ හැම තිබ්බා ලැම්ඩා විදිහටම ගත්තා. හරිද? එතකොට මේක තුල මොකද වෙන්නේ? ශක්තිය අරන් යන්න බෑ. හැබැයි E සමානයි h nu වල ශක්තිය අරගෙන පුළුවන් කියන තමයි මැක්ස් ප්ලාන්ක් කියන්නේ. හරි. ඊට පස්සේ ඔයාට තියෙනවා උඩ පිටු අංක 20 සුදු පාට තීරුවක් තියෙනවා. අන්න එකේ හරිගස්ස ගන්න E සමානයි h nu කියලා මෙන්න මේ ටික. මේකේ පල්ලෙහාට ලියන්න E සමානයි ශක්තිය මේක ලියලා පල්ල සුදු පාට තීරුවේ E සමානයි ෆෝටෝනයක ශක්තිය h කියන ගත්ත එකේ ප්ලාන්ක් නියතය වටිනාකම 6.624 වැඩි කිරීම 10-34 JS ශ්‍රේණියක ඊට පස්සේ නිව් කියලා කියන මොකද්ද සංඛ්‍යාර්ථය මේක දැන් අර පොට් එකේම ළඟම හිටියනම් මේකේ ටග් ගාලා ගණන් යමු හදලා බලන්න පුළුවන් අඩු පාඩු ටික හැදෙයි කොටස් ගාලා ඒ සුදු පාට තීර ඉවර ගන්න එපා තා පල්ලෙහාට යනවා ලියන්න හරි ඒ වගේම ඔයාලා දන්න තව තීරයක් තියෙනවා මේක ඇතුලේ මේකේ ෆ්ලාන්ක් නීතිය කියලා කියන්නේ නියතයක් එතකොට මේ E කියන එක E සමානයි h nu නේ මේක ගන්න පුළුවන් මොකද්ද ෆ්ලාන්ක් නියතයක් බැවින් නියතෙ බැවින් මම දානවා E සමානයි k ලැම්ඩා කියලා දානවා එතකොට මේක නියතයක් නිසා ෆ්ලාන්ක් නීතිය නියත නිසා k අකුර දැම්මා ඊට පස්සේ k සහ සමාන කියන ලකුණු ටික අයින් කරලා මම ලියනවා E සමානුපාතිකයේ මොකේද තරංග ආයාමයෙන් දැක්කලා ගත්තද මෙතන h කියන එක මොකද ෆ්ලාන්ක් නියතය ෆ්ලාන්ක් එක නියතයක් නිසා මම h අකුර දානවා මොකද k අකුර දානවා k සහ සමාන ලකුණු එකතු කරලා මට දැන් මේ මොකක් කියලාද සමානුපාතය කියලා දැම්මේ මේක මෙතනින් පල්ලෙහා මේ ටික දාන්න සුදු පාට තීරෙම දාගන්න කවුරුත් කට ඇරලා මොකද ආහන අහන්නේවත් නැහැ ඔය අතකොළු පිළි වගේ ඉන්නවා තේරලත් දන්නෙත් නැහැ නොතේරලත් දන්නෙත් නැහැ හරි ඊට පස්සේ ගත්ත එක එහෙනම් මම කරේ E සමානයි h nu කියන එකේ අවස්ථා හැදින්නවා E කියන ෆෝටෝනයක ශක්තිය කිව්වා එතකොට E සමානයි h nu ආවේ කොහමද අපිට ඉස්සල්ලාම සමීකරණ හම්බුණා O level වල
v සමානයි f lambda කියලා. ඒක ගත්තේ ඕනෑම තරංගයකට අදාළව විකිරණයකට ආපු ගමන් ගත්ත මොකද වෙන්නේ? v කියන අයින් කරලා c ගත්තා. c සමානයි මොකද වෙන්නේ? new lambda කියලා ගත්තා. සංඛ්‍යාත්මකය වෙනස් වුණා. f කියන එක new වුණා. ඊට පස්සේ ෆ්ලාන්ක් කියනවා ඒක උඩ ශක්තිය ගෙනියන්න බෑ කියලා. ශක්තිය ගෙනියන්න පුළුවන් කොහොමද? ෆෝටෝන සහ ශක්ති පැකට් විදියට කිව්වා. ඒ අනුව එයා ඉදිරිපත් කරනවා E සමානයි h nu කියලා සමීකරණයක් තියෙනවා. මේකේ මොකද වෙන්නේ? ශක්ති පැකට් එක නැත්නම් ෆෝටෝන අරන් යන්න පුළුවන් කියලා. ඊට පස්සේ E වලින් කියනවා ෆෝටෝන එක ශක්තිය h කිව්වා. h කියලා කිව්ව මේකේ මොකද්ද? සංඛ්‍යාත්මකය ෆ්ලාන්ක් නියතය කියලා කිව්වා. ෆ්ලාන්ක් නියතය h වලින් කිව්වා. nu වලින් කිව්ව මොකද්ද? සංඛ්‍යාත්මකය කිව්වා. එතකොට මේ h කියන ෆ්ලාන්ක් නියතයක් බැවින් එතකොට h කියලා කියන්නේ ෆ්ලාන්ක් නියතයක් නිසා h අකුර මම දානවා k අකුර සහ නියතය සහ සමාන ලකුණු එකතු කරලා ලියුව හැකි සමානුපාතික ලකුණු දැක්වෙන හැකි. ඒ අනුව මේ ශක්ති ෆෝටෝන එක ශක්තිය තරංග ආයාමයේ මත නදා පවතිනවා. තරංග ආයාමයේ වැඩි වෙන්න ෆෝටෝන එක ශක්තිය මොකද වෙන්නේ? වැඩි වීමක් වෙනවා. හරි. එහෙනම් ඔය ටික පල්ලෙහා ලියලා තිනවා මෙන්න මෙහෙම. විද්‍යුත් චුම්බක විකිරණයක ශක්තිය හා මං ඉන්නේ පිටුවංග 20 මැද්දේ වාක්‍ය දෙකේ. විද්‍යුත් චුම්බක විකිරණයක ශක්තිය හා සංඛ්‍යාත්මකය අතර ඇත්තේ අනුලෝම සමානුපාතිකයක්. එකක් වැඩි වෙනකොට මොකද වෙන්නේ? අනිත් එකත් වැඩි වෙනවා. ඊළඟට විද්‍යුත් චුම්බක විකිරණයක ශක්තිය හා තරංග ආයාම අතර සම්බන්ධය පැහැදිලි කර හැකිය. දැන් බලන්න ඊළඟ අවස්ථාව. මම මේක මකනවා. දෙවෙනි සම්බන්ධතාවය. ඔය දෙකේ සමීකරණ දෙක ගත්තා අපි ටට්ටක් ගාලා ගණන් හදන්න ගියා. ඕකේ අර ටිකක් දාලා කරන්න පුළුවන් නම් හරි මට අවස්ථාවක් හම්බුන්නේ නැහැ මේ ලඝු සුළු කිරීම ටික ඔයාලට. ලඝු සුළු කිරීම කරා නම් නැත්තම් ගාන දුන්න ගමන් ටක් ගාලා කැල්ලකින් ඔබනවා. තප්පර 5න් ගන්නවා උත්තරේ කැල්ලක දාවෙලා. කැල්ලක නැතුව ලඝු වලින් උත්තර ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක කියලා දුන්නා හරි. බලන්න E සමානයි h nu කියලා ගන්නවා පළවෙනි සමීකරණය. ඊළඟට c සමානයි new lambda මේ ගන්නවා මේ සමීකරණය විදිහට දෙවෙනි සමීකරණය විදිහට ගන්නවා. හරිද? ඊට පස්සේ මට කරන්න පුළුවන් තව එක සමීකරණයක් ගන්න හැකි new සමානයි c බෙදීම lambda. බලන්න c සමාන new lambda මේක තුන්වෙනි සමීකරණය. ලොකු දෙයක් කරේ නැහැ. මේ 100ක් මේ දෙපැත්තම බෙදුවා කාගෙන්ද lambda කින්. එතකොට c බෙදීම lambda ආව තුන්වෙනි සමීකරණය. ඊට පස්සේ තුනට එක ආදේශය තුනට එක ආදේශ කරලා පස්සේ මට එනවා සූත්‍රයක්. බලන්න මේ සරල සමීකරණ තුනක් මම ලිව්වේ. E සමානයි තේසි සමීකරණය h c බෙදීම lambda. බලන්න ආපුවිය කොහොමද කියලා. ලොකු දෙයක් නෙමෙයි ආපුවිය බලන්න. ඉස්සෙල්ලාම E සමානයි h nu කියලා ගත්ත සමීකරණය ඊළඟට c සමානයි new lambda කියලා ගත්තා. c සමානයි new lambda කියනොද b සමානයි f lambda කියව සමීකරණයම තමයි මේක new වුණා. මේක විකිරණ නිසා new වුණා. c කියන එක නියතයක් වුණා විකිරණයක් නිසා. ඊට පස්සේ මේ තමයි තරංගයක් අරන් යන තරංගය සම්ප්‍රේෂණ වේගය වල සමීකරණය. උඩකින් එනවා තරංගයක ශක්තිය අරන් යන්න බෑ. ඒ සමීකරණය ශක්තිය පැකට් විදිහට අරන් යන්න පුළුවන් කවුද? E සමානයි h nu කියන මෙන්න මේ සමීකරණය අරන් යන්න පුළුවන් දේ තමයි කියන්නේ. ඒකට එක දුන්නා, ඒකට දෙක දුන්නා. ඊට පස්සේ දෙවෙනි සමීකරණය මම සංශෝධනය කරලා ගත්ත මේ විදිහට. දෙපැත්තම බෙදුවා කාගෙන්ද? lambda ගෙන් බෙදුවා. මේ පැත්තෙන් බෙදුවා. ඊට පස්සේ new උක්ත වුණා. ඒක තුන්වෙනි සමීකරණය තිබ්බා. මම කරේ තුනට එක ආදේශ කරා. එතකොට මොකද වෙන්නේ? c lambda තියෙනවා. c lambda. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන h ගත්තා මෙතෙන්ට. එතකොට E සමානයි h nu කියලා ආවා. මෙහි මේකෙදි අපි දකින්න හම්බෙන දෙයක් තමයි මේකේ දකින්න හම්බෙනවා h කියලා කියන්නේ මේකේ නියතයක්. h යනු සමාන ලකුණ h යනු නියතයකි. ඒ වගේම c යනුත් මොකද වෙන්නේ? නියතයකි. එතකොට c කියලා කියන්නේ මොකද්ද? මේ ගමන් කරන ප්‍රවේගය නියතයක්,
ෆ්ලාන්ක් නියතයක් ඒ නිසා ගත්ත හැකි E සමානයි k බෙදීම ලැම්ඩා ඊට පස්සේ මේක ගත්ත හැකි සමාන ලකුණු සහ k කියලා කියන්නේ සමානුපාතික ලකුණු දැම්ම හැකි මට 1 ලැම්ඩා බලන්න අවස්ථාව මොකද උනේ කියලා සරල දෙයක් ආයෙ පැහැදිලි කරලා දෙන්න නොතේරුණා නම් හරිද මම ඕන තියේටම ඩක් ගන්න හොඳට බලා ගන්න අවස්ථාව හරියටම තීරිය දාගන්න ඕලුවට උඩ දාගන්න පුළුවන් මම කිව්වේ E සමානයි h nu කියලා පළවෙනි සමීකරණය ගන්න කිව්වා ශක්තිය අරන් යන සමීකරණය ඊට c සමානයි nu lambda කියලා ගත්තා c සමානයි nu lambda කියලා ගත්තා v සමානයි f lambda කියන O level සමීකරණය සංශෝධනය වුණා මේක විකිරණයක් නිසා විකිරණ සම්ප්‍රේෂණය කරන මේ විදිහට ගත්තා ඊට පස්සේ මේකෙදි මොකද උනේ nu උක්ත කළා c බෙදුව v වලින් c බෙදුව v වලින් මේක තුන්වෙනි සමීකරණය තුන්වෙනි සමීකරණයට පළවෙනි සමීකරණය ආදේශ කරා මේක ආදේශ කරා එතකොට e සමානයි මොකද උනේ මට hc lambda කියලා මට හම්බ වෙනවා hc lambda කියලා හම්බ වෙනවා හරිද ඊට පස්සේ කරපු වැඩේ කොහමද මේ සමීකරණය මට හම්බෙලා මම කරන වැඩේ මේකේ h යනු නියතයක් කියලා කියනවා ඊළඟට c කියලා කියන්නේ නියතයක් කියලා කියනවා එතකොට මේ දෙක වෙනකොට මට දැම්ම හැකි k අකුර ඇයි මේ දෙකම නියතයක් නම් k දැම්ම හැකි k සහ සමාන ලකුණ එකතුලා මට දැම්ම හැකි සමානුපාතික ලකුණක් ඒ අනුව ෆෝටෝනයක ශක්තිය වැඩි වෙන්න තරංග ආයාමයේ දරුවෝ මොකක් වෙන පටන් ගන්නවද අඩු වෙන්න පටන් ගන්නවා මේ ෆෝටෝනය ශක්තිය වැඩි වෙන්න තරංග ආයාම මොකද වෙන්නේ අඩු වෙන්න පටන් ගන්නවා ඔන්න දැන් ඕන හැමතැනකම තියරිය ආවා හරි දැන් වැඩි වෙලාවක් ගන්න නැතුව පිටුවාංක 20 සුදු පාට තියරුවේ මෙන්න මේ කොට මෙතන ඉඳන් මෙතෙන්ටම දාගන්න ගණන් හදන්න පටන් ගන්නයි යන්නේ දාගන්න ටක් දාලා පාන පොඩ්ඩක් ඉන්න කාට හරි නොතේරුණා නම් අත උස්සලා කතා කරන්න බලන්න කාට නොතේරුණා නම් දසුන් තේරුණා දසුන් නැද්ද ගෞරවී තේරුණාද මේ කරපු කොටස ඔව් සර් තේරුණා. නේ චානිත තේරුණාද අවුලක් නැහැ මචං. අවුලක් නැහැ නේ හරි ඊට පස්සේ දිනෙත් කො තේරුණාද නැහැ හරි තේරෙන්නේ ආපුවම මේ ඔක්කොම මේ ලෙෆ්ට් වෙනවනේ එතකොට බය වෙන්න එපා මේ අපි ඔක්කොම යාළුවෝ හරිද ආපුවම මේ ඉන්නවා මේ නෑ ගිහිල්ලා හරි කවන්නේ අපි මේක කොටස කරයියා ටංකාල මේ කොටස දාගන්න පිටුවංක 20 පල්ලෙහා මෙතන ඉඳන් මෙතනම ගන්න ඊට පස්සේ ගණන් හදන්න පටන් ගන්න දාන්න ටංකාල ගෑල්ලමයි මම එහුවනේ ගෑල්ලමයින්ට තේරෙන්නේ නැති කියලා හිතනවා මෙතන ඉඳන් මෙතන දාගන්න හරි
ලියලා ඉවරෙන්න තියලා ඉතනවා පෙරලන්න පිටු අංක 21 ගණන් හදලා පටන් ගන්න තියෙනවා. පිටු අංක 21 ඒකේ ගණන් ටිකට පස්සේ මොකද වෙන්නේ නිබන්ධනය ඉවරයි. ලබන අඟහරුව දෙනකොට විකිරණශීලීතාවයේ දෙවෙනි කොටස ගණන් ටික දෙන ඒකේ තමයි හොඳම ගණන් ටික තියෙන්නේ. ඒකත් මේ විදිහට ගෙවල් ලැබෙන සලස්න ලබන අඟහරුව වෙනකොට මොකද 21 අඟහරුවාද ඉන්න බැලුවේද දන්නේ නැහැ කොහොමද මම ලැබෙන සලස්සන්න. මොකද මේකේ අද ගණකාර පස්සේ ගණන් ටික මේක ඉවරයි. හරිද? යම් පිටු අංක 21 උඩම තියෙනවා විද්‍යුත් චුම්බක විකිරණයක ශක්තිය හා එහි තරංග ආයාමය අතර ඇත්තේ ප්‍රතිලෝම සමානුපාතිකත්වයකි. හරිනේ කතාව? ප්‍රතිලෝම සමානුපාතික තරංග ආයාමයත් එක්ක තියෙන ප්‍රතිලෝම සමානුපාතිකය. ඊට පස්සේ මේක කියනවා ගානක් හදන්න දීලා තියෙනවා. සෝඩියම් වාෂ්ප ලාම්පුවකින් පිටවන කියලා දාලා තියෙනවා ගානක්. සෝඩියම් වාෂ්ප ලාම්පුවකින් පිටවන කහ ආලෝකය තරංග ආයාමය 600යි nm කියලා දාලා තියෙනවා. නැනෝමීටර් වේ. ෆ්ලාන්ක් නියතියත් ඔයාලා දීලා තියෙනවා. ආලෝකයේ ප්‍රවේගය 3 වැඩි කීම 10ට විකිරණයේ සංඛ්‍යාතය හරනවා. ටංගල් ලේසි දාන සමීකරණය C සමානයි nu lambda. දාන පළවෙනි සමීකරණය C සමානයි nu lambda. අහලා තියෙන්නේ පළවෙනි මොකක්ද අහලා තියෙන්නේ සංඛ්‍යාත්‍ය අහලා තියෙන්නේ. මේකේ දීලා තියෙනවා අවස්ථා ඔක්කොම ටික. තරංග ආයාමයක් දීලා තියෙනවා නේද ඔකේ? ආව් තරංග ආයාමයක් දීලා තියෙනවා. ඒතකොට දත්තයකින් C වලට 3 වැඩි කිරීම 10 8යි ms එක අහලා තියෙන new දන්නේ අපි. ඊළඟ සංඛ්‍යාවක් දීලා තියෙනවා කොච්චරද? මේකේ 6 වැඩි කිරීම 10 7ක්. නැනෝමීටර කියන දාදී. ඔව්. එන්නේ මීටර වලින්. ඉතින් 7. සුළු කරගන්න ටක් ගාලා. හරි අසරණ ටක් ගාලා. මෙතන 30 කරලා ගන්න පුළුවන්. මේ ලේසිකම මේ තමයි 30 වැඩි කිරීම 10 රින 8 මේ පැත්තේ ගත්ත හැකි 6 වැඩි කිරීම 7 7 7 ඊට පස්සේ විදුවට පස්සේ 6ට 1යි මේකට 5ක් එනවා. මේක වැඩි කිරීම උඩ ගත්තට පස්සේ නම් කොහමද මේක රින 7 උඩ 10 17 එනවා. 5 වැඩි කිරීම 10 14ක් මීටර කියලායි. මොකද වැරද්දකට ඩක කතා කරලා කියන්න. මම බයිදනේ මෙතන තියෙන 7 තියෙන 7 මෙතන 30 මෙතන 8 ඉලක්ක මෙහාට කරා. එතකොට 30 වුණා උඩ 7. එතකොට මෙතන පස්සේ 5යි
මේ කුරට ගියාට පස්සේ 17 වෙනවා. මෙතන 14යි. ඊට පස්සේ අහලා තියෙනවා විකිරණ ෆෝටෝන එක ශක්තිය අහලා තියෙනවා රෝම ඉලක්කම් දෙකේ. මේ මෙතන මකන්නම් ගාන ලේසි. ෆෝටෝන එකේ ශක්තිය E සමානයි රෝම ඉලක්කම් දෙක E සමානයි h nu. දාන්නක් ගාන ශක්තිය කොච්චර කියලා ෆෝටෝනේ ප්ලාන්ක් නේ දීලා තියෙනවා 6.6.2.4 6.2.4 වැඩි කිරීම 10.34ක් 10.34යි මෙතන නිව් වල උත්තරේ හම්බුණා 5 වැඩි කිරීම 10.14ක් පොඩයිද සංඛ්‍යාතය ඔව් චුට්ටක් ඉන්න විතර මේ ලැම්ඩා නෙමෙයි ගත්තේ ලැම් අහලා තියෙනවද මොකද උඩේකේ සංඛ්‍යාතය අයියෝ මෙතන එන නිව් කියලා එන්න කවුරුත් කිව්වෙත් නෑ මට උත්තරේ හදලා දෙනවා හරිය මෙතන නිව් එන්න ඕන නිව් ලැම්ඩා නෙමෙයි නිව් එතකොට මෙතන හම්බ වෙනකොට 5 වෙනි 14 5 වෙනි 10 වෙනි 14 උත්තරේ වන්නේ දෙන්නක් ගන්න විස්ස ඔව් ඒතකොට කලින් එකේ මේ සංඛ්‍යාතයනේ අහන්නේ. ඔව් සංඛ්‍යාත තමයි හදේ සංඛ්‍යාතේ ඒතකොට සර් මේ ලැම්ඩා වලට දාන්නේ ආයාමය නෙමෙයිද? ආයාමයේ දාලා තියෙන්නේ ඒක මම දැම්ම හරියට සංඛ්‍යාත වෙනස් කරලා තියෙනවා හරි මේ නිව් මේ 6 වැඩි කියන 10 නිව් නේ හරි මොනෝමීටර් 6ෙන් දාලා දෙන එක හරි 6 වැඩි කියන 10 වෙන 7 හරි මේක හරි මෙතන මට සංකේතය මාරුනේ ලැම්ඩා වලට හරි එතන සුරු කරලා දාගන්න තියෙන්නේ හිත 34න් 14ක් ගත්තා 20යි 5 වැඩි කරා අර සංඛ්‍යාවෙන් පස්සරක් බිඳුව දාන දෙකක් ඉතුරුයි පස්සර දෙක 10යි දෙක දාන එකක් ඉතුරුයි 30යි 3යි පස්සරක් අතර 20 බිඳුව දෙකක් ඉතුරුයි පස්සර එකයි 33යි ගානක් වෙනවා 33යි 120 මේ ශක්තිය නිසා උත්තරේ හම්බෙන්නේ ජූල් වලින් මෙතන හදාගන්න ලැම්ඩා නෙමේ නිව් කියලා හදාගන්න මොකද හදේ සංඛ්‍යාත නිසා මට ඉස්සලා ලැම්ඩා කියලා ලියුනේ ඒක හදාගන්න නිව් කියලා හරි ගාන දාගත්තා අවසාන වශයෙන් අහලා තියෙනවා විකිරණයේ ෆෝටෝන මූලික ශක්තිය රෝම ඉලක්කම් 3 ෆෝටෝන මූලික ශක්තිය එතකොට එහෙනම් ඔයාලට තියෙන 33.1 වැඩි කිරීම 10 20 වැඩි කරන මූලයක් කියලා කියන්නේ L එහෙ නැත්නම් කවුද 6.02 වැඩි කිරීම 10 23 ඔහොම දාන සුළු ගණන් ගත්තොත් ගොඩක් ඉඩ යනවා ඔහොම තියන්න ෆෝටෝන මූලික ශක්තිය රෝම ඉලක්කම් 3 යොරච කට්ටිය පඩකන්න එහා පැත්තේ ගන්න රෝම ඉලක්කම් 4 කියලා වෙද්දී ඔක වෙන්න ඕනේ අහන්න දෙවෙනි ගාන විකින එක සංඛ්‍යාත වලට දීලා තියෙනවා ඊට පස්සේ තරංග ආයාමේ පොරාවිය ඩගගත්තා ඒක
දෙවෙනි ගාන හදන්න පටන් ගන්න ටක් දාලා c සමානයි new lambda c වල දාන්න පුළුවන් කාගේ වේගයද ආලෝකයේ වේගය ඒක නියතයන්නේ 3 වැඩි කිරීම 10 8යි ms ඍණ 1 ඊට පස්සේ new වලට ගත්ත හැකි 2.5යි ගිගාහර්ට්ස් කියලා තියෙන්නේ ගිගාහර්ට්ස් කියලා කියන්නේ 9 2.5 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 10යි 9 ගිගාහර්ට්ස් නේ ඔයාලට ඔගෙන් ටක් ගාලා ගත්ත හැකි කවුද තරංග ආයාමය උදව් කරලා ටක් ගාලා හදලා ගන්න තියෙන්නේ මොකක්ද ප්‍රශ්නේ පොත අහන්න ටක් ගාලා මේක සුළු ගන්න ලේසිම ක්‍රමය තමයි මම ලැම්ඩා මේ පැත්තට ගන්නම්කෝ 3 වැඩි කිරීම 0.3 හොඳට බලන්න ලේසිම ක්‍රමය 0.3 වැඩි කිරීම 10යි 9 වෙනි බලය මේ පැත්තේ 2.5 වැඩි කිරීම 10යි 9 වෙනි බලය බලන්න ටක් ගාලා කැපෙනවා උත්තර ටික ඕන මේක වැඩි ගත්තා 10 වැඩි ගත්තා හැකි 0.3 ඒ වරදී O level වගේ 2.5 පූර්ණ සංඛ්‍යාවක් කරන 10 වැඩි කරනවා එතකොට උඩ එනවා කියද්ද 3 පල්ලෙහාට යනවා 25 උත්තරේ හම්බෙනවා 3 බෙදීම 25 කියලා කියන්නේ 1.5 ගන්නකොත් මම හිතලා එන්නේ 0.1 2 කියලා ගන්නක් ඉන්නේ සුළු කරලා බලන්න ඊට පස්සේ ඔතනින් හම්බෙච්ච උත්තරේ දාන්න ඔමෙලකන් දෙකේ අහලා තියෙන්නේ මොකද්ද ඊට පස්සේ අහන ෆෝටෝන එක ශක්තිය ආයාමය ෆෝටෝන එක ශක්තිය ෆෝටෝන ශක්තිය දාන්න පුළුවන් E සමානයි h nu E සමානයි h nu ෆෝටෝන ශක්තිය මේක දෙයක් තියෙන සංඛ්‍යාතය කොච්චරද 2.5ක් කියලා ෆ්‍රාක් නියතය 6.6 වැඩි කිරීම 6.6 2යි 4 වැඩි කිරීම 10යි 34යි ෆ්‍රාක් නියතය වැඩි කරන්න 2.5 වැඩි කිරීම 10යි 9 HZ සංඛ්‍යාතය උත්තරයක් ඔයාලට හම්බෙයි කියලා මට හිතෙනවා 16.5යි 6ක් ඕ සුළු කරලා දාලා බලන්න 10යි 25ක් කියලා එනවා ජූල් වලින් අවසානයේ අහලා තියෙනවා ෆෝටෝන මූලික ශක්තිය ෆෝටෝන මූලික ශක්තිය ෆෝටෝන මූලික ශක්තිය මේ තියෙන එකක ශක්තිය 16.56 වැඩි කිරීම 10.25 මූලයක් කියලා කියන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව 6.0යි 2.2 වැඩි කිරීම 10.23ක් සුළු ගන්නවට මෙතන දමන ඇති හරි ඊට පස්සේ එහා පැත්තේ ගණන් දෙකක් තියෙනවා ඒ ගණන් දෙක ඔයා තනියෙන් හදන්න තියෙන්නේ හරිද හදලා වෙලා මොකද චූටි කොටසක් ඉතුරු වෙලා තියෙනවා ඒ කොටස
අලුත් නිබන්ධනත් එක්ක ලබන සතියේ සාකච්ඡාවට ගන්න මම බලාපොරොත්තු වෙන්නේ. මොකද දැන් 3යි මොකද ඊළඟ 3:00ට තව පන්තියක් තියෙනවා. ඒකට සහභාගී වෙන්න ඕන නිසා. හරි එහෙනම් උදේ අහගන්න මේ කොටසේ මම හිතනවා තේරිච්ච ඇති කොටස් ඇති කියලා. මේකේ රෙකෝඩින් එක මම ඔන් කරලා මම දාගත්තේ. මේක රෙකෝඩින් එක මම Zoom එකට මේ YouTube එකට අප්ලෝඩ් කරලා ඔයාලට බලන්න අවස්ථාව ආයෙ පාරක් දෙන්නම්. එතකොට ආයෙ පාරක් බලන්න මේක. දෙපාර තුන් පාර බලන්න. එතකොට මේක තේරෙන තෙච්ච කොටස් ටික ඇති දෙයක් නැහැ. V සමානයි F lambda කියලා කියන්නේ සාමාන්‍ය තරංගයක ප්‍රවේගය වෙන සූත්‍රය. විකිරණයක් වෙච්ච ගමන් මොකද වෙන්නේ? C සමානයි h nu කියලා වෙන C සමානයි nu lambda කියලා වෙනස් වුණා. හරිද? ඊට පස්සේ Planck පැත්ත ඉඳන් කියලා මොකද වෙන්නේ? Planck කියනවා C සමානයි nu lambda වලින් තරංගය අරන් යන්න බෑ. ශක්තිය එයාට අරන් යන්න බෑ. ඒ නිසා එයා කියනවා E සමානයි h nu කියලා එකක් තියෙනවා. මේකෙන් ශක්තිය පැකට් විදිහට අරන් යන්න කියලා තමයි කියන්නේ. එච්චර මේ පාඩමේ සාරාංශය. හරි එහෙනම් ඒ ටික දාලා වෙලා ගණන් හදන්න තියෙන්නේ Planck නියතය අනිවාර්යයෙන්ම දෙනවා. ඒ වගේම C අනිවාර්යයෙන්ම නියතයක්. හරිද? විකිරණයක් කියන්නේ ආලෝකයේ වේගයෙන් ඒක නියතයක්. C නියතයක්, Planck නියතය නියතයක් කියන එක ඔලුවට දාගන්න. ඒක ඉස්සල්ලා මම අර නියත අරගෙන සමානුපාතික தත්ත්ව මේ සමානුපාතික தත්ත්වයන් පැහැදිලි කරන ගත්තේ වට. හරිද? හරි එහෙනම් 22 පිටුවේ ගාන ඔයා තනියෙන් හදන්න 23 වෙනි පිටුවේ කොටසත් එක්ක අපි එහෙනම් ලබන සතියේ සහභාගී වෙමු. මොකද එහෙනම් නිබන්ධනය අද අවසන්. ඊළඟ නිබන්ධනය මම ඔයාලට ගෙවලා ලැබෙන්න සලස්සන්න මේ විදිහටම. මේකේ මුල් කොටස් ටික මම ලියලෙවලා ගෲප් එකට දාන්නම්. ඒක බලාගෙන හරි ගස්ස ගන්න. පොඩි පොඩි සංස්කෘත වර්ගයක් තියෙනවා. මේක ඊළඟ කොටස් තියෙන 100%ක්ම ගණන් කොටස් තමයි හදලා තියෙන්නේ. ඔය අතරතුරේදී මම පොඩ්ඩක් බලන්නම් මේ සර් කෙනෙක් හරි කවුරු හරි මේ ලඝු සුළු කිරීම කොටස ඔයාලට උගන්වන්න. ලඝු පොතක් අරන් ඔයා ඔහි ලෑස්ති වෙන්න. මෙහි ඉඳන් ටීචර් කෙනෙකුට මම ලෑස්ති කරලා ගන්නම්. එතකොට එයා මෙහි ඉඳන් ලඝු සුළු කිරීම ගැන පැහැදිලි කරයි. ඕලවල තිබෙ පොඩි සුළු කිරීම. දැන් මේ වගේ ලොකු දේවල් මේවා විනාඩි දෙකකින් වැඩි කරලා ගන්නවා. මේවා දැන් මම සුළු ගන්න ගියෙත් නැත් ඒකයි. මේක හැල්ෂන් බිඳුවයි දෙකයි. හරිද? මෙන්න මේව සුළු කරන්න පුළුවන් ටක් ගාලා. හරිද? මේක විනාඩිය සුළු කරන්න පුළුවන් ලඝු ඔස්සේ. ඒ ටික නම් පැහැදිලි කරලා දෙනවා ඊට පස්සේ. හරි එහෙනම් අද ඔන්ලයින් වැඩසටහන එන නතර කරනවා. ලබන අඟහරුවාදා ආය ඔන්ලයින් එක තියෙන්නේ එකට තියෙන්නේ. එකේ ඉඳන් 4 දක්වාම තියෙනවා.